right යම් දෙයක් තීරණය කරගෙන ඒ තීරණයට අනුව කෘෂි විද්‍යාව හදාරීමට මුල පුරලා තියෙනවා. එතකොට කෘෂි විද්‍යාව වේවා උසස් පෙළ ඇඩ්වාන්ස් ලෙවල් වලට උසස් පෙළට අපිට හැදෑරීමට සිද්ධ වෙන්නේ මොනවා වැනි විෂයන්ද? right මොනවා වැනි විෂයන්ද? right මුලින්ම කියන්න ඕනි මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන දුවල පුතාලට අපි දන්නවා ප්‍රායෝගිකව යම් යම් ගැටලු වෙනවා. මොනවද ඒ ප්‍රායෝගික ගැටලු? සිග්නල් මදි. සමහර වෙලට මීටින් එක කට් වෙනවා. ක්ලාස් එක කට් වෙනවා. ආයෙ ඊට පස්සේ කියපු දේ තේරෙන්නේ නැහැ. මේ වගේ යම් යම් ප්‍රශ්න දුවල පුතාලට එනවා. ඒ නිසා ඒ ප්‍රශ්න මගහැරීමට අපේ ක්ලාස් එකේ මම ඔබට රෙකෝඩින් ලබා දෙනවා. නිසා බය වෙන්න එපා. රෙකෝඩින් ඔබට ඕනෑම වෙලාවක පන්ති එන දරුවන්ට ඉල්ලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා ඉවසා දරාගෙන ඉන්න. සිග්නල් මදි, ඉන්ටර්නෙට් නැහැ. මෙහෙම කියලා ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් දාගෙන නිදහස්න කාරණා ගොඩක් දියාගෙන ඔබට බෑ ඔබේ ජීවිතේ දැන් පසුපසට තියන්න. ඔබ O level කරා. මේ O level කියන්නේ යම් තාතුරට තරංගකාරී. නමුත් O level එක ලොකු තරංගකාරී බවක් ඔබට දකින්නට නැහැ. හැබැයි උසස් පෙළ කියන්නේ පුතේ ඔබ ළඟ ඉන්න යාළුවත් එක්කත් දැවැන්ත සටනක් තමයි කරගෙන යන්නේ. ඒ කියලා ළඟ ඉන්න යාළුවා කොණ්ඩ වයිරින් ඉන්න එපා. හරි? එහෙම නෙමෙයි. මගේ පුතාලා මේ ඔබ ළඟ ඉන්න යාළුවත් එක්කත් දැන් තියෙන්නේ සටනක්. නිහඬ සටනක්. ළඟ ඉන්න යාළුවා ඔබගේ හොඳම යාළුවා ඔබ කරන විෂය ධාරාවෙන් එක ලකුණකින් ඉස්සරහට ගියොත් සමහර විට ඔබට විශ්වවිද්‍යාලයට යන්න තියෙන ප්‍රවේශය අවලංගු වෙලා යනවා. මේක තමයි උසස් පෙළ සිද්ධාන්තය. ඒ නිසා ඔබට වෙනවා උසස් පෙළ නම් මොකක් කරන්නද? ඔබේ ළඟ ඉන්න යාළුවත් එක්කත් සටනක්. ඒ කියන්නේ මුළු ලංකාවෙම ඔබ කරන විෂය ධාරාවත් එක්ක සටනක් දියත් කිරීම තමයි මෙතනින් පටන් ඔබ ක්‍රියා ආරම්භ කරන්නේ. ඒ නිසා තනිව යන්න බෑ. ඔබට තියෙන්නේ අනෙකුත් සිසුන් සමග ගැටුමක් සහ ඒ සිසුන් අනෙකුත් සිසුන් සමග නිහඬ තරඟයක්. ඒ නිහඬ තරඟයේදී ඔබ ජයග්‍රහණය කරොත් ඔබ ඉදිරියට යනවා. එහෙම නැතුනොත් ඔබ පරාජය වෙනවා. right උසස් පෙළට ඔබ දන්නවා විද්‍යා විෂය ධාරාවෙන් ඔබට පුළුවන් විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න. science stream එක. ඒ වගේම තමයි ඔබට පුළුවන් ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් තාක්ෂණික විෂය ධාරාව යටතේ තාක්ෂණික විෂය ධාරාව right තාක්ෂණික විෂය ධාරාව යටතේ ඔබට පුළුවන් උසස් පෙළ හදාරන්න. ඒ වගේම තමයි කලා විෂය ධාරාව ආර්ට්ස් වලින් ඔයාලට පුළුවන් උසස් පෙළ හදාරන්න. මෙන්න මේ විෂය ධාරා තමයි ඔබට උසස් පෙළ විෂය ධාරා විදියට ඔබට හදාරිය හැකි. ඔබ දැන් තීරණය කරලා ඇති ඔබ විද්‍යා විෂය ධාරාව තෝරගන්නවද? ගණිත විෂය ධාරාව තෝරගන්නවද? එහෙමත් නැත්නම් තාක්ෂණික විෂය ධාරාව තෝරගන්නවද? එහෙමත් නැත්නම් කලා විෂය ධාරාව තෝරගන්නවද කියලා. ඔබ විද්‍යා විෂය ධාරාව හදාරන්නට අපිට පුළුවන් බයෝ ඒ කියන්නේ මම සිංහල ලියන්න ඕනේ නැහැ මම හිතන්නේ බයොලොජි ජීව විද්‍යාව ෆිසික්ස් භෞතික විද්‍යාව කෙමිස්ට්‍රි රසායනික විද්‍යාව right මේ අමතරව agricultural science කෘෂි විද්‍යාව මෙන්න මේ විෂයන් හතර විද්‍යා විෂය ධාරාවට ඔබට හැදෑරිය හැකියි. ඔබ පුතේ බයොලොජි ෆිසික්ස් කෙමිස්ට්‍රි තෝරගත්තොත් ඔබ ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉහළම අවස්ථාව. ඔබ ෆිසික්ස් භාවිතා කරන්නේ නැතුව බයොලොජි කෙමිස්ට්‍රි ඇග්‍රි තෝරගත්තොත් ඔබ ගස් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. right ගස් දොස්තර ශාක පිළිබඳව සත්ත්ව පිළිබඳව දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෘෂි විද්‍යා කෘෂි විද්‍යාව සම්බන්ධ උපාධාරියෙකු වෙන්න පුළුවන්. ඔබට පුළුවන් මෙන්න මේ විෂය ධාරා මෙන්න මේ තුන හදාරලා
ඔබට පුළුවන් ලංකාවේ ප්‍රධානම කැම්පස් එක පේරාදෙණිය කැම්පස්. ප්‍රධානම කැම්පස් එක කියන්නේ කෘෂි විද්‍යා විෂය ධාරාව හදාරලා ડોක්ටර්ස් මේ සයන්ස් කරන මේ ෆිසික්ස් කරන අය ડોක්ටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා වගේ අපේ අවසාන සිහිනය මේ සයන්ස් විෂය ධාරාව ඇග්‍රිකල්චරල් සයන්ස් කරන දරුවෙක්ගේ සිහිනය වෙන්න ඕනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණය හා කළමනාකරණය උපාධියට යන්නේ. කෘෂි තාක්ෂණය හා කළමනාකරණ උපාධියට යන්නේ. ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට් ඩිග්‍රියට යන්නේ. ඔන්න ඔබට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෙන්න මේ උපාධියට යෑමේ අවස්ථාව තියෙනවා. ඔබ බයොලොජි, කෙමිස්ට්‍රි, ඇග්‍රි හැදෑරුවොත්. ඕකේ. එතකොට පුතාලා හැබැයි මගේ පුතාලා මම මෙතනදී ගුරු මුට්ටිය වැරදුනා. ගුරු මුස්තිය තියාගන්නේ නැහැ. මම කිව්වනේ මම මෙතනදී ඔයාලට උගන්වන්නේ මෙතනදී මම මේ ඔබට අවවාද කරන්නේ මම කෘෂි විද්‍යා ගුරුවරයෙක් කියන එක අමතක කරලා. මම කෘෂි විද්‍යා ගුරුවරයෙක් කියන එක අමතක කරලා මම ඔබට ඔබගේ ජීවිතයට උසස් පෙළ විෂය ධාරාවට මම කරන්නේ මොකද්ද? මම මගේ ජීවිතය හරවගන්නේ මොන පැත්තටද කියන එක තමයි මෙතනදී ඔයාලට කියලා දෙන්න හදන්නේ. හරි බං. එතකොට මෙන්න මේ මම මෙතනදී මං කිව්ව ගුරු මුස්තිය තියාගන්න නැතුව මං ඔයාලට කියලා දෙනවා කියලා. මගේ පුතේ මේ සයන්ස් වලට බයොලොජි, ජීව විද්‍යාවයි, රසායන විද්‍යාවයි, කෘෂි විද්‍යාවයි හදාරලා ඔබට යන්න පුළුවන් ඉහළම උපාධිය තමයි කෘෂිකර්ම තාක්ෂණය හා කළමනාකරණය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම තාක්ෂණය හා කළමනාකරණ උපාධිය. මගේ උපාධිය. හරි. හැබැයි පුතේ මේ කෘෂි agriculture technology and management කියන ඩිග්‍රියට agriculture technology and management කියන ඩිග්‍රියට මම කෙටිකරලා ලිව්වේ agriculture technology and management කියන ඩිග්‍රියට යන්න පුළුවන්නේ agriculture technology and management ඩිග්‍රියට යන්න පුළුවන්නේ ඔබ ජීව විද්‍යාවයි රසායන විද්‍යාවයි කෘෂි විද්‍යාවයි හදාරුවොත් විතරක් නෙමෙයි. සමහර ළමයි හිතාගෙන ඉන්නවා යන්න පුළුවන්නේ කෘෂි විද්‍යාව කියන විෂය හැදෑරුවොත් විතරයි ලංකාවේ ඉහළම කෘෂි විද්‍යාව සම්බන්ධ උපාධිය තියෙන පේරාදෙණිය කැම්පස් එකට යන්න පුළුවන්නේ කෘෂි විද්‍යාව හැදෑරුවොත් විතරයි කියලා. ඒ තරකේ පට්ට අමු බොරුවක්. මොකද මම ජීවිතේට සාමාන්‍ය පෙළ කෘෂි විද්‍යාව හදාරලා නැහැ. මම ජීවිතේට උසස් පෙළ කෘෂි විද්‍යාව හදාරලා නැහැ. මගේ පුතේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම තාක්ෂණය හා කළමනාකරණයේ විශේෂ ගෞරව උපාධිධාරී. මම පෙන්නන සාද. එතකොට මම ගියේ කොහොමද? මම විෂය ධාරාව තෝරගත්තේ මෙන්න මේ විෂය ධාරාව තමයි. ජීව විද්‍යාවයි, භෞතික විද්‍යාවයි, රසායන විද්‍යාවයි. මෙහෙම හිටියට හරිම භෞතික විද්‍යාව කියන විෂය ධාරාව සුපිරියට ඉගෙන ගත්ත සහ දැඩි හැකියාවක් තියෙන පුද්ගලයෙක් මම. එතකොට භෞතික විද්‍යාව කියන විෂයට ඒ සාමාර්ථයක් දාලා ජීව විද්‍යාවට B1යි රසායන විද්‍යාවට B1යි දාලා තමයි මම මෙන්න මේ උපාධියට ගියේ. දැන් ඔබට තේරෙනවා. කෘෂි විද්‍යාව විතරක් හදාලා නෙමේ ඔබට තියෙන ඉහළම උපාධියට යන්න පුළුවන්. භෞතික විද්‍යාව හදාරන දරුවන්ටත් භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව හදාරන දරුවන්ටත් කෘෂි තාක්ෂණය හා කළමනාකරණ උපාධියට යන්න පුළුවන්. හොඳම උදාහරණය මම. යන්න පුළුවන්. ඒ නිසා මගේ පුතේ ඔබට වඩාම වාසිදායක වෙන්නේ. මම මේක කිව්වොත් මට පාඩු වෙනවා. නමුත් මම කියවනේ මම මෙතනදී අමතක කරනවා. මම අමතක කරනවා. ඔබගේ අනාගතේ මට ඊට වඩා වැදගත්. පුතාලා කෘෂි විද්‍යාව විෂය ධාරාව හදාරනවට වඩා වැඩි වාසි තියෙන්නේ. ඔබ මොකක් කරද? භෞතික විද්‍යාව හදාරන. කෘෂි විද්‍යාව වෙනුවට භෞතික විද්‍යාව හදාරනවා නම් ඔබට තියෙන ඉහළම ડોක්ටර් කෙනෙක් වීමේ අනාගත බලාපොරොත්තු යන්න පුළුවන්. හැබැයි කෘෂි විද්‍යාව හදාරොත් අනිවාර්යෙන් නිකම්ම වෛද්‍යවරයා කියන තනතුර නිකම්ම නැති වෙලා යනවා. මං කිව්වේ ගස් දොස්තර විතරයි වෙන්න පුළුවන්. කොන් දොස්තර නෙමෙයි ගස් දොස්තර. රයිට්? එතකොට මගේ පුතේ
ඔබට යම් හැකියාවක් තියෙනවා නම් භෞතික විද්‍යාව කරන්න. මම මේ කලා විෂය ධාරාවට එහෙම කරන අය ගැන ඉන්න ඉස්සරහට කියන්න. තාක්ෂණික ගැනත් කියන්න. මම මේ සමස්තය කතා කරන්න පුතේ. සමස්තය. එතකොට ඇත්තටම අර වෛද්‍යවරයා කියන්නේ මාසෙකට ලොකු ගාණක් උපයන. මාසෙකට ලක්ෂ 5කට වඩා උපයන පුජ්‍යලයා වෙන්න ඔබට කෘෂි විද්‍යාව විෂය ධාරාව කරලා ඒ වෛද්‍යවරයෙක් වීමේ සිහිනය නම් කරගන්න වෙන්නේ. හැබැයි අනෙකුත් අවස්ථා සියල්ලම කෘෂි විද්‍යාව හැදෑරුවක් තියෙනවා. මොකද කෘෂි විද්‍යාව ඔබ හදාරන්නේ සයන්ස් සබ්ජෙක්ට් එක. එතකොට ඔබට දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් කෘෂි විද්‍යාව භෞතික විද්‍යාවට ඒකක් අරගෙන මෙහෙම කරලා මම කෘෂි විද්‍යා ගුරුවරයෙක්. රජයේ පාසලක කෘෂි විද්‍යා ගුරුවරයෙක්. එතකොට මගේ විශේෂ ගෞරව උපාධියක් කරා. මම භෞතික විද්‍යාවට ඒ අරන්. රයිට්? ඒ වගේම තමයි කෘෂි විද්‍යාව හදාරපු ඕනි තරම් ඉන්නවා. එයාලා පාසලේ උගන්වන්නේ රයිට්? රයිට්. නෙත්මි සංගායනා ප්‍රශ්නයක් අහලා තිනවා නර්සින් යන්න පුළුවන්ද කියලා. පුළුවන්. නර්සින් යන්න පුළුවන්. රයිට් බයෝ රයිට්. එතකොට මගේ පුතේ මේකෙදි මේ මොකද්ද මේ මං කිව්වේ ඇග්‍රි කරලා විද්‍යාව උගන්වන ගුරුවරු ඕනි තරම් පාසල් වල ඉන්නේ. එයාලා ඇග්‍රි කරලා තියෙන්නේ උසස් පෙළට. හැබැයි කැම්පස් එකේ තේරුනේ සයන්ස් ෆැකල්ටි. සයන්ස් ෆැකල්ටි කියන්නේ කැම්පස් එකේ 15ම ෆැකල්ටි එකක්. රයිට් 15ම ෆැකල්ටි එකක්. ඒ ෆැකල්ටි එකට තේරෙනවාම විද්‍යාව ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඒතර බලන්න මේකේ chance එක. මේක දෙපැත්තටම අර හැම කාසියකම දෙපැත්තක් තියෙනවා වගේ කෘෂි විද්‍යාව හැදෑරුවත් අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි භෞතික විද්‍යාව හැදෑරුවත් අවස්ථා ගණනාවක් තියෙනවා. භෞතික විද්‍යාව හැදෑරුවොත් විශේෂ වාසියක් විදිහට ડોක්ටර් වෛද්‍යවරයා කියන සිහිනය ඔබ ගාවට එනවා. එහෙම නැතුනොත් මගේ විෂය මගේ පස්සෙන් ආවොත් කෘෂි විද්‍යාව කරන්න ඔබට වෛද්‍යවරයා කියන සිහිනය නැති වෙනවා. මගේ පුතේ හිතන්න එපා. වෛද්‍යවරු විතරද ලොකු ගාණක් හම්බ කරන්නේ? ඇයි ඔබ කෘෂි විද්‍යාව හදාarලා කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙකුත් මහාචාර්ය කෙනෙකුත් වෛද්‍යවරයාට වඩා නිදහසේ ඊට වඩා පඩියක් ගන්නවා. ඔබ ප්‍රාදේශීය ලේකම් වුණොත් ඒ වගේම පඩියක් ගන්නවා. ඔබ අනිකුත් ශාඛාවක මැනේජර් කෙනෙක් වුණොත් ඊට වඩා පඩියක් ගන්නවා. ඒ නිසා මේ වෛද්‍යවරයා කියන සිහිනයටම ලොක් කරන්න බෑ. රයිට්? වෛද්‍යවරයාම කියන එකම වෛද්‍යවරයා තමයි මේ ලෝකේ වෙනස් කරන්නේ. අපෝ එහෙම දෙයක් නෑ. වෛද්‍යවරයාට වඩා අනිත් ඒවාත් වැදගත් වෙනවා. ඒ නිසා පුතාලා ඔයාලගේ තීරණය මෙතන වැදගත් වෙනවා. ඒ නිසා ඔබ තීරණය කරන්න හොඳ. ඔබට වෛද්‍යවරයෙක් වෙන්න ආසයි. හැබැයි ගණන් හදන්න මේ එච්චර කැමැත්තක් නැහැ, අමාරුයි. ඉතින් හත් දෙයියනේ භෞතික විද්‍යාව කරන්න එපා. ඉතින් ඇනෙනවා. උදාහරණයක් කියන්නම්. මේ මම මහියංග ජාති පාසලේ ජීව විද්‍යාංශයෙන් වැඩිම ප්‍රතිඵලය දාලා 2013 අවුරුද්දේ කැම්පස් ගියපු කෙනෙක්. ජීව විද්‍යාංශයේ අංක 1 මම. රයිට්? එතකොට මගෙත් එක එහෙම ලියපු මේ දෙවෙනි පාරත් භෞතික විද්‍යාව ෆේල් වුණා හිටියා. උන් තුන්වෙනි පාර භෞතික විද්‍යාව මාරු කරගත්ත කෘෂි විද්‍යාව. කෘෂි විද්‍යාවට මාරු කරලා යන්තම් දාගත්තා. අන්තිමේට මගේ ළමයිත් ඉන්නවා එහෙම. අන්තිමේට එයාලා නර්සින් ගියා. අර අපේ සංගායනා අහපු වගේම අන්තිමේට එයාලා භෞතික විද්‍යාව මාරු නිසා කෘෂි විද්‍යාවට මාරු වෙලා නර්සින් ගියා. එනිසා මේක පැහැදිලි. ඔබ තීරණය කරන්න. ඔබ වෛද්‍යවරයා කියන සිහිනයට පයින් ගහනවද? ඒ පයින් ගහලා කෘෂි විද්‍යාවට මාරු වෙනවද? කෘෂි විද්‍යාව හදාරලා තවත් ඉහළ ශාස්ත්‍රවලට යනවාද? එනිසා කෘෂි විද්‍යාව හදාරුවාම තියෙන මේක වාස්ට් මේ ගොඩාරියක් තියෙනවා. ලෝකේ කොහෙද ළමයි කෘෂි විද්‍යාව නැත්තේ? කෘෂි විද්‍යාව නැතුව කොහොමද කන්නේ? ඒ නිසා කෘෂි විද්‍යාව කියන එක පුළුල් ශාස්ත්‍රයක විහිදලා තියෙනවා. ඒ නිසා මේ ડોක්ටර් කෙනෙකුටම ලඟු කරන්න. ડોක්ටර් කෙනෙක් නිසා දැන් අපි ඉස්සර හොඳම උදාහරණේ මහියංගන ජාති පාසල ඉගෙන ගන්නකොට අපි දැන් මගේ බලාපොරොත්තු ડોක්ටර් කෙනෙක් වීම. ආයේ ඒකේ හංගන්නේ නැහැ. මම ડોක්ටර් කෙනෙක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. අන්තිමට දිස්ත්‍රික්කේ 58 වෙනිය වෙලා මට ડોක්ටර් සීනේ අයින් වෙලා පෙරාදෙණි කැම්පස් එකේ කෘෂි විද්‍යා උපාධාරයට මම ගියා. උපාධියට ගියා. ඒ කාලේ අපි
ડોක්ටර් කෙනෙක් වෙන හීනෙන් එනකොට අපි යන්නේ උඩින්. පා වෙනවා නිකන්. රයිට්? එහෙම යන්නේ. කෘෂි විද්‍යාව ළමයි ටික ගණන් ගන්නවත්. හැබැයි මම භෞතික විද්‍යාවට ඒ සාමර්ථ්‍යයත් එක පේරාදෙණි කැම්පස් එකේ ඉහළම කෘෂි විද්‍යාව උපාධිය හදාරලා ඉදිරියට. ඒ නිසා මොන විෂය ධාරාවකවත් අපිට පහත් කරලා සැලකීමේ හැකියාවක් නැහැ. මොකෙන් වුණත් දැන් ඔබ දන්නවද බැංකුවල මැනේජර් ඉන්නවා කලා උපාධාරී. බැංක් එකේ මැනේජර් ඉන්නවා කලා උපාධාරී. දැන් අයියෝ මැනේජර් කලා උපාධාරී කෝක වැඩක් නැහැ. ඔක ගාවට යන්න හොඳ නැහැ. එහෙම මගුලක් නැහැ නේ බං. ඔක්කොම එකයි. රයිට්? ඔක්කොම එකයි. ඒ නිසා මේක කරන විෂය ධාරාව නෙමෙයි වැදගත් වෙන්නේ. තාක්ෂණිකද කලාද මැත්ස්ද සයන්ස්ද නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ විෂය ධාරාව වලින් ඉහළම පළවලට යන්නේ. පිස්සු නටන්න නැතුව උපරිම රිසල්ට් වලට යන්නේ. එතකොට ඔබට තේරෙනවා කෘෂි විද්‍යාව හදාරීම මෙතෙන්. ගණිතය හදාරුවොත් ඔබට ඉංජිනේරුවෙක් විය හැකි. ඉංජිනේරුවෙක් විය හැකි කිසිම සම්බන්ධයක් නැහැ අපේ විෂයත් එක්ක. ඒ නිසා මට ගණිත විෂය ගැන කතා කිරීම අවස්ථාවක් නැහැ. මෙතන ඉන්නවා නම් මට තාක්ෂණික විෂය ධාරාව යටතේ දරුවෝ ඉන්නවා ඇති. ඒතර තාක්ෂණික විෂය ධාරාව යටතේ ඔබ දන්නවා ඔබට අනිවාර්යෙන් SFT කරන්න ඕනි. සයන්ස් ෆෝ ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක කරන්නම ඕනි අනිවාර්යෙන්. මේ සබ්ජෙක්ට් එකේදී ඔබ මේ ජීව විද්‍යාව ඉගෙන ගන්නවා, භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා, ආයෙ ගණිතය ඉගෙන ගන්නවා. අල්ල මැල්ලුම. තාක්ෂණික. ඒ හැබැයි සුපිරි. ආපේ චුට්ටු වාටිය කනවා වගේ හැම සබ්ජෙක්ට් එකක්ම ගන්න. තාක්ෂණයට අවශ්‍ය ටික ගන්න. ඊට පස්සේ ඔබට තෝරගන්න පුළුවන් BST Biosystem Technology and එහෙම නැත්නම් ඔබට ET. ඒ කියන්නේ ඔයාලා ගණන් හදන්න ඒ කියන්නේ ටෙක්නොලොජි පැත්තට බර නම් ඉංජිනේරින් ටෙක්නොලොජි බාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් බයෝසිස්ටම් ටෙක්නොලොජි ජෛව පද්ධති තාක්ෂණය පුළුවන්. මේක කරන්න පුළුවන්. මගේ මේජරින් මොඩියුල් එක ජෛව පද්ධති තාක්ෂණය. රයිට්? මම කෘෂි විද්‍යාවේ මේජරින් කරලා තියෙන්නේ බයෝසිස්ටම් ටෙක්නොලොජි. කියන්නේ මගේ මේක තමයි විශේෂ වේදී උපාධිය. රයිට්? නමුත් මම තක්ෂිලා විදුහලත් එක්ක කෘෂි විද්‍යාව විෂයට තමයි ඔබත් එක්ක ඉන්නේ. ඊට පස්සේ ඔබට තෝරගන්න පුළුවන් agricultural science. එතකොට මෙන්න මේ විෂය ධාරාව යටතේ ඔබට මේක කරන්න පුළුවන්. එතකොට මේක කරාම පස්සේ agricultural science මේක subject science subject එකක් ඉඳලා ඔබට මේ තාක්ෂණික විෂය ධාරාවේ ඉහළ ඉස්කෝ වලට යෑමේ හැකියාවක් තියෙනවා. කියන්නේ කැම්පස් යෑමට ඉක්මනට පළවෙනි පොඩි රිසල්ට් එකක් ගත්තත් කැම්පස් යෑමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි තාක්ෂණික විෂය ධාරාවත් එක්ක ඇග්‍රි කරන එකේ තව වාසියක් තමයි පුතේ. බයෝසිස්ටම් ටෙක්නොලොජි සහ ඇග්‍රි අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මං කිව්වේ පුතේ BST ගන්නන්න ඉන්නේ ඇග්‍රිකල්චරල් සයන්ස් කරපු උපාධිය තියෙන ගුරුවරයෙක්ම විතරයි. වෙන කෙනෙකුට BST කරන්න බෑ. මොකද මේකෙත් තියෙන ඇග්‍රිකල්චර්. තාක්ෂණය පොඩ්ඩක් සම්බන්ධ වෙලා තියෙනවා එච්චරයි. එතන මෙතන තියෙනවා ඇග්‍රිකල්චර් සයන්ස්. අපිත් ඉගෙන ගන්න මේ කාරණා. මේක 70%ක් විතර අපි ඇග්‍රි වල ඉගෙන ගන්න ඒවා BST වලත් ඉගෙන ගන්නවා. එතකොට මෙහෙම තාක්ෂණ වේදයත් එක්ක ඇග්‍රි BST කරන අයට මාර ආතල් එකේ කැම්පස් යන්න පුළුවන්. මොකද මේ දෙක මේ ඉගෙන ගන්න එකම දේ. අනිත් දේ තමයි මේ සයන්ස් සබ්ජෙක්ට් එක බයොලොජි එක ඇග්‍රි කරන දරුවන්ට බයොලොජි හා ඇග්‍රි අතර බයොලොජි වල 130%ක්ම ඇග්‍රි වල තියෙනවා. ඒ නිසා එතන වාසියකුත් තියෙනවා. ඔන්න එතන වාසියකුත් තියෙනවා. එතකොට කලාත් එක්ක කලා විෂය ධාරාවත් එක්ක මේ ඇග්‍රිකල්චර් සයන්ස් කරන කට්ටියට පුතාලා මෙතන ඉන්නවා ඇති කලා විෂය ධාරාවත් එක්ක සයන්ස් සබ්ජෙක්ට් එක කරන කට්ටිය. ඒ කියන්නේ කෘෂි විද්‍යාව හදාරන කට්ටිය. සයන්ස් සබ්ජෙක්ට් එකත් එක්ක කෘෂි විද්‍යාව හදාරන දරුවනි ඔබ කෘෂි විද්‍යාව විෂය ධාරාව හදාරනවා නම් කලා විෂය ධාරාවත් එක්ක මම හිතන්නේ මම කියන දේ පැහැදිලි ඔයාලට කලා විෂය ධාරාවත් එක්ක ඔයාලා කෘෂි විද්‍යාව කරනවා නම් මේක ගොඩාක්ම වැදගත් වෙනවා ඔයාගේ ඉසඩ් ස්කෝර් එකට. ඔබට පුළුවන් ලංකාවේ පළවෙනිය දෙවෙනිය එහෙම නැත්නම් දිස්ත්‍රික්කේ පළවෙනිය දිස්ත්‍රික් රෑන්ක් අයිලන්ඩ් රෑන්ක් දාලා ඔබට කලා ශාස්ත්‍රයේ ඉහළම කැම්පස් එකට යෑමේ හැකියාව තියෙනවා. හැබැයි මතක තියාගන්න ඔබට යා හැක්කේ කලා ශාස්ත්‍රයේ උපාධියකට පමණයි. අයියෝ මම කරේ කෘෂි විද්‍යාවනේ ආර්ට් වලට. ඇයි මට කෘෂි විද්‍යාව ෆැකල්ටියට යන්න බැරි? ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකකට ලංකාවේ
කොහෙවත් ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකට ඔබට යන්න බෑ. ඔබට යන්න බෑ. ඒකට හේතුව මොකද්ද? ඔබ මේක සයන්ස් සබ්ජෙක්ට් එක කරලා නැති හින්දා. සයන්ස් සබ්ජෙක්ට් එක කරා නම් කෘෂි විද්‍යාව උපාධියට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට යන්න බෑ. නිසා ඔබ තේරුම් ගන්න කලා විෂය ධාරාවට මේක කිරීමේ වාසිය තියෙන්නේ ඔබට ඉහළ ඉසඩ් ස්කෝර් එකක් අරගෙන කැම්පස් යෑමේ පහසුව වැඩි කරනවා. ඒ කියන්නේ ඉක්මනින් පොඩි රිසල්ට් එකකට උනත් කැම්පස් යෑමේ හැකියාවක් තියෙනවා කෘෂි විද්‍යාව විෂය ධාරාව කරොත්. මම දන්නවා විද්‍යාපීඨ කැම්පස් ගින් තියෙනවා කෘෂි විද්‍යාවට C එකක් ගත්තම කලා විෂය ධාරාවේ පට්ට රිසල්ට්. ඒක මාරයි. right? එතකොට ඔයාලට කෘෂි විද්‍යාව කලා විෂය ධාරාවත් එක්ක හදාරද්දී ඔබට ඉංග්‍රීසි වලට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලට පුතේ ඉංග්‍රීසි කියන්නේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසිද? සාපෙළ ඉංග්‍රීසි වලට අනිවාර්යෙන් C සාමාර්ථයක් තියෙනවද කියලා බලන්න. සාමාන්‍ය පෙළට C සාමාර්ථයක් තියෙනවද කියලා බලන්න. මේක අනිත් ඕනෙම විෂය ධාරාවක් කරන දරුවන්ටත් මේක පොදුයි. ඔබට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට C සාමාර්ථයක් නැත්තම් කරුණා කරලා මේ අවුරුද්දෙම C සාමාර්ථයක් දාගන්න. මොකද පුතේ ඔබට යන්න තියෙන යම් යම් උපාධි වලට යන්න තියෙන ඒ වගේ C සාමාර්ථ ඉල්ලනවා. ඒතර ඉංග්‍රීසි වල C සාමාර්ථයක් තිබ්බේ නැත්තම් දෙයියනේ ඔයාලා A3ක් ගත්තත් වැඩක් නැහැ. උසස් පෙළට A3ක් ගත්තත් වැඩක් නැහැ. උඹලට සමහර උපාධි වලට ඉංග්‍රීසි වලට C එකක් නැති හින්දා යන්න බෑ. ඒ නිසා කරුණා කරලා මම කියන්නේ මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ ඊට පස්සේ අවුරුද්ද එහෙම නම් තියාගන්න එපා. බුදු අම්මෝ පට්ට වැඩ කරලා තියෙන්නේ. යකෝ මේ අවුරුද්දේ ඉංග්‍රීසි වලටයි දෙමළ වලටයි මහන්සිලා මේ මාස දෙකේ කරගෙන මේ සාමාන්‍ය පෙළ විභාගේ කරගනින්න. පැහැදිලිද? එතකොට ඉංග්‍රීසි විෂයට අනිවාර්යයෙන්ම C සාමාර්ථයක් දාගන්න. එහෙම නැතුනොත් ඔබ අසරණ වෙනවා. බැරි වෙලාවත් කලා විෂය ධාරාවෙන් කැම්පස් යන්න බැරි වුණා කියලා හිතන්න. කලා විෂය ධාරාවෙන් කෘෂි විද්‍යාව කරනවා කැම්පස් යන්න බැරි වෙනවා. ඔයාලට C එකක් තියෙනවා නම් ඔයාලට කෘෂි විද්‍යාල කියලා ලංකාවේ බර ගානක් තියෙනවා කෘෂි විද්‍යාල ඇග්‍රිකල්චර් ස්කූල් මේවට යන්න පුළුවන් ඉංග්‍රීසි වල C එකක් තිබ්බොත් අම්පාරේ හාඩි ඒ වගේ ඒවට කුණ්ඩසාලේ මේවට යන්න පුළුවන් ආර්ට් විෂය ධාරාවක් වුණත් කලා මේ විද්‍යා විෂය ධාරාවක් එක්ක වුණත් තාක්ෂණික විෂය ධාරාවක් එක්ක වුණත් ඇග්‍රිකල්චර් කරලා තියෙන්න ඕනි ඇග්‍රිකල්චරල් සයන්ස් කරලා තියෙන්න ඕනි ඒ වගේම ඉංග්‍රීසි වල C එකක් තියෙනවා මොකද ඒ ඩිප්ලෝමා සියල්ලම සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි මීඩියම් ඉංග්‍රීසි අපේ උපාධි වෙන්නේ ඉංග්‍රීසියෙන් තමයි. ඒකට C ඉල්ලන්නේ නැහැ. ගියාම පස්සේ ඉංග්‍රීසි බැරි එකත් පුළුවන් වෙලා එනවා සමහර අය. සමහර අයට නම් චුට්ටක් කැණෙනවා. මොකද ඉංග්‍රීසි බැරි වුණා. ඔන්න මම ඔබට කියලා දුන්නා. ඔබ උසස් පෙළ විෂය ධාරාවට මොනවා තෝරගන්නවාද කියන එක තීරණය කරන්නේ කොහොමද කියලා. දැන් ඔබ බාර ගන්න. දැන් මේක මේ අහල පහල අයියලා අක්කලාගෙන් මෙයාලගෙන් අහහ ඉන්න දෙයක් නැහනේ. ඔබට විෂය ධාරාවක් තියෙනවා. ඉන්ටර්නෙට් එකේ ජාතික අධ්‍යාපන ආයතනයේ NIE සිලබස් ඩවුන්ලෝඩ් කියලා ගහපු ගමන් ඔක්කොම ඉගෙන ගන්න තියෙන පොත් ටික එනවා. මොන විෂය වුණත් සිලබස් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අපේ කාලේ ඕවා තිබ්බේ නෑ. රයිට්? අපේ කාලේ ඕවා තිබ්බේ නෑ. එතන මේ ඕනිම සබ්ජෙක්ට් එක සිලබස් එක ඩවුන්ලෝඩ් කරා ඔබට ඒක ඔබට මේවා කරන්න ආසයිද කියලා බලන්න. ආස නැත්තම් කරලා වැඩක් නැහැ. ඒ නිසා ආසයිද නැද්ද කියලා බලුවා එනම් පටන් ගන්න. right. මේ සුබ ගමන යන්න සුබ ගමනට හොඳ ආරම්භයක් ලබා දෙන්න හොඳ තීරණයක් ගන්න තමයි ඔබට මඟ පෙන්වුවේ. ඉතින් මම දැන් සර් මම ડોක්ටර් කෙනෙක් වෙනවා බිසික් කරනවා. අනේ ගොඩාක් හොඳයි. එහෙම වෙනවා නම් මගේ මේ උපදේශයෙන් ඔබ භෞතික විද්‍යාව හදාරලා ડોක්ටර් කෙනෙක් වෙන්න. ඒක මම කරපු ಜಾති පිං වැඩක් වෙනවා. මොකද ඔබ ડોක්ටර් කෙනෙක් වුණ දවසක මගේ වටිනාකම තේරෙවි. හරිද? හැබැයි අනේ සර් ડોක්ටර්ට වඩා මට ඊට වඩා දේවල් කරන්න තියෙනවා. මට ඊට වඩා සල්ලි හම්බ කරන්න ක්‍රම තියෙනවා. right? තවත් ගොඩක් දේවල් තියෙනවා. ડોක්ටර්ම නෙමෙයි සල්ලි හම්බ කරන්නේ. මම කෘෂි විද්‍යාවෙන් තමයි ලංකාවේ පළවෙනියා වෙන්නේ. මම කෘෂි විද්‍යාවෙන් තමයි ඉහළට යන්නේ. ඔළුවට දාගත්තා වැඩ කරා. එච්චර. කලා විෂය ධාරාව කරන මම කිව්වේ මැනේජර්ස්ලා ඕනි තරම් කට්ටිය ඉන්නවා. ප්‍රාදේශීය කම්බරු කීයක් ඉන්නවද කලා උපාධ්‍යාය? ප්‍රාදේශීය කම් කියන්නේ ප්‍රදේශයේ ලොක්කා.
OSS සලුට් කරනවා. ඒ නිසා මේ මොන විෂය ධාරාවක් හැදෑරුවත් ඔබ යන්න තියෙන ඉහළටම ගියොත් මොන විෂය ධාරාවද කියන එක වැදගත් වෙන්නේ නැහැ. කලාවද ඒව නැහැ. right? මොකද පිටේ ගහලා නැහැනේ මම කරේ කලා, විද්‍යා, ගණිත පිටේ ගහලා නැහැනේ. ඒ නිසා ඒක ගැන හිතන්න එපා. ඔබ තීරණය කරන්න. ඔබේ අනික මේක මෙහෙම දැන් මෙන්න මේ අවස්ථාව ටික තීරණය කරලා මට දැන් මේ අද ගොඩාක් නම් තියරි වල යනවට වඩා මම ඔයාලට පොඩ්ඩක් මේ වගේ දේවල් කරන්න තියරිත් උගන්වනවාද එතකොට මේ මම කියන්නේ ගියේ මොන විෂය ධාරාව හැදෑරුවත් ඔබට ප්‍රාදේශීය ලේකම් වෙන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් වෙන්න පුළුවන් මොන විෂය ධාරාව හැදෑරුවත් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙන්න පුළුවන් අධ්‍යාපන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක දන්නවනේ වෙන්න පුළුවන් මොන විෂය ධාරාවෙන් වුණත් ඔබ උපාධියක් හදාරලා උපාධියෙන් තරඟ විභාග වලට මුහුණ දීලා ඔබට පුළුවන් ප්‍රාදේශීය ලේකම් අධ්‍යාපන ලේකම් මැතිවරණ කොමසාරිස් ඔය කොමසාරිස් වල ලේකම්ලා ඉන්නේ එයාලා ඇමතිවරුන්ට වඩා උන් තමයි වැඩේ කරන්නේ මොකද ඇමතිවරයා දන්නේ නැහැනේ නම් ඔක්කොම මෙයාලාට තමයි වැඩේ තියෙන්නේ ඒ නිසා මේ ඉහළ තනතුරු වලට යන්න විධායක ශාස්ත්‍රයේ තනතුරු වලට යන්න පුළුවන් මොනවා හරි කැම්පස් කියලා උපාධියක් හදාගත්තා උපාධිය තියෙන්න ඕනේ උපාධිය නැත්නම් වැඩ නැහැ උපාධිය හැදෑරුවා ඔබට තියෙන එළියට ඇවිල්ලා තරඟ විභාගයට මුහුණ දෙන්න තරඟ විභාගයට මුහුණ දීලා උපාධිය තියෙන්න ඕනේ ඩිප්ලෝමාවක් තිබිලා තරඟ විභාගයට මුහුණ දෙන්න බෑ කවදාවත් අධ්‍යාපන අධ්‍යක්ෂකවත් ප්‍රාදේශීය ලේකම්වත් වෙන්න බෑ ප්‍රාදේශීය ලේකම් කෙනෙක්ගේ පඩිය කීයද 1,10,000 මාසෙකට 1,10,000 ડોක්ටර් කෙනෙක්ගේ සාමාන්‍ය අලුත් මේ ડોක්ටර් කෙනෙක්ගේ පඩිය 1,30,000ක් විතර ඒ නිසා රුපියල් 20,000ක් ගැප් එකක් තියෙන්නේ ඒක නෑ අවුලක් නෑ මේ දෙකොල්ලටම කාපේමින්ට් හම්බ වෙනවා අවුරුදු 5න් පාර කාපේමින්ට් එකක් හම්බ වෙනවා රයිට් ඒ වගේ විදේශ ශිෂ්‍යත් හම්බ වෙනවා පිටරට කැම්පස් වල ගිහලා ඉගෙන ගන්න ඒ නිසා මේ ඔබට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ නෑනේ ප්‍රාදේශීය ලේකම් අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ වගේ තනතුරකට ගියොත් එහෙමත් ඒ වගේ එනවනේ ඒ නිසා යන්න පාරවල් තියෙනවා පුතේ යන්න පාරවල් තියෙනවා ඔබට තියෙන්නේ හොඳට තමන් කරන විෂය ධාරාවේ උපරිමයට යන්න හරි එහෙමනම් දැන් ඔයාලට තේරෙනවා ඇති ඔයාලට ඉස්සරහා යන්න ඕනි කොහොමද කියලා ඒකත් එක්ක අපි දැන් කතා කරමු මේ දැන් ඔබ විදර්ශන නෙමෙයි ගොඩක් අය මට විදර්ශන කියලා මිස් ප්‍රොනවුන්ස් කරනවා මගේ නම රයිට් වැරදි උච්චාරණය කරනවා විදර්ශ දිසානායක රයිට් එතකොට මේ විදර්ශ දිසානායක කියන පුජ්‍යලයා කවුද කියන එක වැදගත් නේ මොකද අවුරුදු දෙකක් උඹලත් එක්ක දීඝ කෑමක් නේ දැන් කරන්නේ එතකොට උඹලා අවුරුදු දෙකක් විභාගෙට යවන් යනකම් උඹලා මාත් එක්ක ඉන්නවා එතකොට උඹලට මං ගැන විශ්වාසයක් නැත්තම් මේක මොකෙද්ද කියලා දන්නේ නැත්තම් ඉතින් පස්සේ වැඩක් වෙන්නේ නැහැ මොකද්ද මේ ඉගෙන ගන්න කියන එක තේරුමක් නැහැ නේ ඒ නිසා මේ අපි මේ විශ්වාසය ගොඩනගා ගමු රයිට් මම ඔබට මම මේ නිකන් ලියලියා ඉන්නවට වඩා ඔබට මම සාමාන්‍ය පළවෙනි බැච් එකකටත් මම මේ දේවල්ම ප්‍රූෆ්ස් එකලා පළවෙනි බැච් එකේ දරුවෙකුත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා රයිට් එතකොට මේ තේරෙයි මම ඒ ප්‍රූෆ්ස් පෙන්නපු විදිය එතකොට මම ඔයාලට පෙන්නන්නම් රයිට් ස්ක්‍රීන් එක පේනවද කියලා බලන්න රයිට් ස්ක්‍රීන් එක පේනවද දිල්ෂා මේ කියාගෙන යනවා නෑ සර් තාම පේන්නේ නැද්ද රයිට් පේනවා දැන් පේනවා පේනවනේ හරි thank you පුතා එතකොට පුතාලගේ විස්තර ටික දැනගන්නම් පොඩ්ඩක් ඉන්න මොකද මට ඔයාලගේ විස්තර එහෙම දැනගත්තට මට ගොඩාක් දුරට නම් මෙහෙම මතක හිටින්නේ නැහැ මගෙත් එක්ක හිටියොත් තමයි ඒ අය පුතාලගේ නම මම ටිකක් මතක හිටින්නේ මොකද මට එහෙම නම එච්චර මතක තියෙන්නේ නැහැ රයිට් දැන් වැඩේ තියෙන්නේ මම මෙතන උගන්වන්නෙත් අර නිකන් මලමිනී වලට උගන්වනවා වගේනේ බා ඇයි බා මෝචරික දේශනයක් වගේ තමයි කරන්නේ උඹලගේ කළු පාට නම තියෙනවා මං ඉතින් නම් දිහා බලාගෙන උගන්වනවා මොකා ඉන්නවද දන්නෙත් නැහැ රයිට් ළමයි කියලා අම්මලා තාත්තලා මේ ඉන්නවද දන්නෙත් නැහැ කමන්නේ මේ කොහොම හරි කමන්න අම්මලා තාත්තලා ඉගෙන ගන්නවනේ මං ඉතින් උගන්වනවා මං කම්පියුටර් උගන්වනවා
right ඒ නිසා මේ නම් මතක තියාගන්න ටිකක් අමාරු වෙයි කමන්නේ අපි අද දැනගන්න ඔයාලා කොහොම මොන ඉස්කෝලේද ඉන්නේ ඒ විස්තර ටික දැනගන්න. එතකොට පුතේ මේ තියෙන්නේ මොකද්ද මගේ සාමාන්‍ය පෙළ සහතිකය. right මේ තියෙන දිසානායක මුදියන්සේලාගේ විදර්ශ සංජීව දිසානායක. මම මේ සංජීව කියන එක ටියුෂන් ෆීල්ඩ් එකේදී පාවිච්චි කරන්නේ නැහැ. විදර්ශ දිසානායක තමයි පාවිච්චි කරන්නේ. right ලස්සනට අපි එහෙමනේ කියන්නේ. right පූර්ණිමා සෙව්වන් දිද අවසානට මම හිතන්නේ පූර්ණිමා මේ කළු ආරච්චි එහෙම නැත්නම් පූර්ණිමා දිසානායක ඒ වගේ ලස්සනට නම හදාගන්නේ ඒ වගේ ඉතින් තේරෙනවනේ right එතකොට මේ තියෙන්නේ මෙන්න මගේ රිසල්ට් එක ඔබට පැහැදිලි ඔබට තේරෙනවා බුද්දිසම් language and literature සිංහල ඒ කියන්නේ English science mathematics history music පුරවැසි අධ්‍යාපනය citizenship education information communication technology ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ ICT තමයි කරලා තියෙන්නේ A8යි B එකක් මගේ රිසල්ට් එක A8යි B එකක් ඒතර ඔබට පැහැදිලි මේ කතා කරන පුද්ගලයා අධ්‍යාපනය සම්බන්ධයෙන් O level වල ලබන්න පුළුවන් ඉහළ විශිෂ්ට ප්‍රතිඵලයක් අරගෙන තමයි ඔබත් එක්ක මේ විදිහට ගනුදෙනු කරන්නේ. එහෙම නැතුව බොහොම මාරුවෙන් ගොඩ දාගත්ත කෙනෙක් නෙමෙයි. right? ඊට පස්සේ මම ඔයාලට මගේ උසස් පෙළ සහතිකය පෙන්වන්න මේ දින මගේ උසස් පෙළ සහතිකේ මේකෙත් ඔයාලා පැහැදිලි විදර්ශ සංජීව දිසානායක මෙන්න මහියංගන මධ්‍ය මහා විද්‍යාලයේ ඔන්න මගේ පාසල කොහොම මෙතන අත උස්සන්නකෝ මේ මහියංගන ජාතික පාසලේ ඉන්න දරුවෝ මහියංගන නැෂනල් ස්කූල් දරුවෝ ඉන්නවද කවුරු හරි නෑ නේ යන්න බලාගෙන ඉන්නවද දන්නේ නැහැ සමහරව නේ right මේ තියෙන මගේ ප්‍රතිඵල ලේඛනය මේ තියෙන්නේ විදර්ශ සංජීව දිසානායක මේ තියෙන පුතේ 0.1s 0.2s මේ තියෙන A B B ඊට පස්සේ A B B ඔයාලා 0.1s ඒ තියෙන්නේ මට භෞතික විද්‍යාව මේ තියෙන දිස්ත්‍රික් එකේ 1.6 මේ සැරේ මොකද වෛද්‍ය පීඨයට ගත්තේ 1.7 මට දශමයකින් තමයි මිස් උනේ ඒ එහෙම කිව්ව දශමයකින් මිස් වුණාට මං දිස්ත්‍රික්කේ 58 වෙනියා හොඳේ කැම්පස් ගන්නේ මේ ඩොක්ටර්ස්ලා ගන්නේ 40ක් 45ක් විතරනේ ඒතර 58 කියන්නේ ඩොක්ටර්ස්ලා උඩ තේරෙන්නේ නැහැ ඊට 15 වට තමයි තේරෙන්නේ එතකොට මම මගේ සෙඩ් එක මේක එතකොට මේකේ රෑන්ක් එක දාලා නැහැ රෑන්ක් එක 58 right දිස්ත්‍රික්ක 58 ඔයාලට මේ සබ්ජෙක්ට් 0.1s මම උසස් පෙළට කෘෂි විද්‍යාව හදාරලා නැහැ ඒක මම කියන්න ඕනේ මම බොරුවට ඔයාලත් එක්ක එහෙම කියන්නේ නැහැ මේ තියෙන්නේ 0.1 සිංහලනේ S කියන්නේ එක සබ්ජෙක්ට් එක භෞතික විද්‍යාව ඒ කියන්නේ මම භෞතික විද්‍යාවට ඒකක් කරන් තියෙන්නේ ජීව විද්‍යාව සහ රසායන විද්‍යාවට B සාමාන්‍ය දෙකක් කරන් තියෙන්නේ පැහැදිලි ඔයාලා right ඊට පස්සේ සාමාන්‍ය පෙළට කෘෂි විද්‍යාව හදාරලත් නැහැ උසස් පෙළට කෘෂි විද්‍යාව හදාරලා නැහැ මේක තමයි මහියංගන ජාතික පාසලේ 2013 අවුරුද්දේ ඔයාලට පේනවා ඇති මේ පැත්තේ අවුරුද්ද 2013 අවුරුද්දේ ඉහළම ජීව විද්‍යාංශයේ ප්‍රතිඵලය ඉහළම ජීව විද්‍යාංශයේ ප්‍රතිඵලය ඔයාලට මහියංගන ජාතික පාසලේ ගිහින් බලන්න මේ ප්‍රතිඵලය තමයි ඉහළම ප්‍රතිඵලය විදිහට සටහන් වෙලා තියෙන්නේ ඒ වගේම තමයි මහියංගන ජාතික පාසලේ තොරතුරු තාක්ෂණ විෂයට B සාමාර්ථයක් අරගෙන තියෙන එකම කෙනා මම. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණයටත් ඉහළම සාමාර්ථයේ ඒ අවුරුද්දේ අරගෙන තියෙන්නේ මම. ඊට පස්සේ මේ මම පෙන්නන්නේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක. මෙන්න මේ යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය ශ්‍රී ලංකා. ඔයාලට මේ උත්සාහ කරන්නේ මේ වගේ උපාධි සාතිකයක් ගන්නනේ. මේ තියෙන දිසානායක බුදුන්සේලාගේ විදර්ශ සංජීව දිසානායක having successfully completed the prescribed courses of study and examinations of this university was admitted to the degree of Bachelor of Science in Agricultural Technology and Management. මෙතන science පැත්තෙන් science වලින් agricultural science කරන දරුවෝ අත උස්සන්න බලන්න. ඒ කියන්නේ ජීව විද්‍යාවයි රසායනික විද්‍යාවයි කෘෂි විද්‍යාවයි හදාරන්න බලාපොරොත්තු වෙන දරුවෝ අත උස්සන්න කියලා කියන්නේ. right. මේ ඉන්නවනේ. අත උස්සන්න දන්නවද දන්නේ නැහැ. ඔය ෆෝන් එකේ මෝ කියලා තියෙනවා වටන එකක්.
more කියන බටන් එකේ raise hand කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. right. හරි. පුතාලට සයන්ස් වලින් ඉහළටම ඒ කියන්නේ ලංකාවේ කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් තියෙන ඉහළම උපාධිය හදාලා තමයි මම ඔයාලට මේ විදිහට එන්නේ ඔයාලත් එක්ක කෘෂි විද්‍යාව විෂයත් එක්ක ගනුදෙනු කරන්න. හරි. එහෙමනම් ඔය මම මගේ විස්තර ඒකට මගේ විස්තර මීට වඩා දෙයක් ඉතින් මට කියන්න දෙයක් නැහැ. මම මීට වඩා විස්තර යම් යම් අවස්ථාවලදී ඔබට කියන්නම්. මම මොනවද කරන්නේ මම මේ වෙනකොට රජයේ පාසලක ගුරුවරයෙක්. රජයේ පාසලක ගුරුවරයෙක්. මට අවුරුදු 28යි. right ඔය ඇති මේ නුට ගුරුවරයෙක් ඉස්සරහට මොනවා වේද කියලා දන්නේ නැහැ. අමතර පන්ති ශාස්ත්‍රයේ අවුරුදු 15කට එහා ඉතිහාසයක් තියෙන ගුරුවරයෙක්. ටියුෂන් සේස්. right. එහෙමනම් මම කෘෂි විද්‍යාවට අමතරව තවත් විෂයන් උගන්වනවා. නමුත් මම ඒවා දැම්ම ඔබට හෙලි කරන්නේ නැහැ. ඒවා ඉතින් පහුවට කියලා කියන්නම් මොනවද මගේ අනිත් විෂයන් මම උගන්වන්නේ. මම ළමයි එක්ක ඒ කියන්නේ විෂයන් ගණනාවක් එක්ක කටයුතු කරන පුද්ගලෙක්. right. හරි. එහෙමනම් මට අපේ වැඩ ආරම්භ කරන්නට මත්තේ මතක් කරන්න ඕනි පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි තක්ෂිලා විද්‍යාලයේ ජීව විද්‍යාව උගන්වන ගුරුතුමිය නෙලිකා ගුරුතුමිය මගේ අපි එකට අඳුරන මගේ මිත්‍ර සහෝදරියක්. එතකොට අපි එකට තමයි ජීව විද්‍යා ක්ලාස් එකෙම ගියේ. රයිට්. මට වඩා අවුරුදු 2ක් විතර වැඩිමල්. එතකොට අපි අඳුනගත්තේ ඊට පස්සේ තමයි මට තක්ෂිලා විද්‍යාලයට ආරාධනා කරේ. ඒ වගේම තමයි ඔබට රසායන විද්‍යාව විෂය ධාරාව උගන්වන ડોક્ટર ලසන්ත මාරසිංහ ඒත් මට ගොඩාක් උදව් කරපු මගෙත් එක්කම ළඟින් හිටපු අයියා කෙනෙක්. ඒ කාලේ ඒ රසායන විද්‍යාවට ඒ කියන්නේ මට ඉගෙන ගන්න බැරි වුණා මේ ලසන්ත මේ ડોක්ටර්ගෙන් ඉගෙන ගන්න බැරි වුණාට මට ගොඩක් උදව් කරා. මොකද ඒ කාලේ ලසන්ත අයියා ආවා අපිට සෙමිනාර් කරන්න. අපිට සෙමිනාර් එකක් කරන්න ආවා කැම්පස් එකේ. ඊට පස්සේ මම කතා කරලා කොහොම හරි යාළු කරලා බලනකොට ළඟම අපේ පැත්තේ ප්‍රදේශයේ මේ කෙනෙක් ඊට පස්සේ මට ගොඩක් උදව් කරා. පොත් දුන්නා. ඉතින් ඒවා කරා. ඉතින් ඒ දෙපළම සහ ආයතනයේ ප්‍රධානී අලහකොන් සර් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සියලුම දෙනාට ස්තුති වෙනවා. එයාලව මතක් කරනවා. මොකද එයාලා තමයි මේ තක්ෂිලා විද්‍යාලයට කෘෂි විද්‍යාව කියන විෂය ධාරාවේ පුරප්පාඩුව පුරවන්න පෙරටුගාමීව කටයුතු කර පුද්ගලයා. නිසා එයාලව මතක් කරනවා. එහෙම නැතුනොත් මම හොඳ නැති පුද්ගලෙක් වෙනවා. නේ? ඇතරම රයිට්. දැන් හරි. දැන් ඔබට පැහැදිලිද? උගන්වන ගුරුවරයා කවුද? උගන්වන ගුරුවරයා කවුද? ඊට පස්සේ ඉගෙන ගන්නේ මොනවද? දැන් අපි සිද්ධාන්ත වලට යන්නයි දැස්සේ. එතකොට ඔයාලට සිද්ධාන්ත වලට යනකොට මම මේක අයින් කරන්නම්. right. සිද්ධාන්ත වලට යනකොට ඔබ සිද්ධාන්ත ලියා ගන්න සාමාන්‍යයෙන් පොතක් CR පොතක් අවශ්‍ය වෙන්නේ නැහැ. මාරයිනේ. ඒකට හේතුව තමයි සිද්ධාන්ත සම්පූර්ණ රියුට් එක ලබා දෙන්න. සිද්ධාන්ත සම්බන්ධ සම්පූර්ණ රියුට් එක ඔබට ලබා දෙන්න. ඔබට තියෙන්නේ print out එකක් ගත්තා. CR පොතක් ගන්න සල්ලි වියදම් කරනවට වඩා මේ print out එක අරගෙන දෙන්නේ කියලා හිතන්න. මොකද මේ දවස්වල ඔයාලට සාමාන්‍යයෙන් ආයතනයෙන් කරන්නේ මගේ පුතේ ටියුට් එක ආයතනයට දීලා ක්ලාස් ෆීස් ගෙවලා ටියුට් එක ගන්න එකනේ. දැන් උඹලට ඒකට ආයතනයට එන්නම වෙනවනේ. ඒකට ඒ වගේ මම හිතුවා ඇයි ඔයාලා එහෙමවත් රස්තිය අඩු කරවන්නේ. මම ටියුට් එක PDF කරලා එවනවා. ඔබට තියෙන්නේ print out කරගන්න. පන්ති ගාස්තු අදාළ විදියට ඔන්ලයින් ක්‍රමයකට හරි මොකක් හරි ක්‍රමයකට ගෙවීම කරගන්න.
ඒක පන්තිගත සම්බන්ධයෙන් මට කතා කරන්නයි කියන්නේ. ඒක ඔබ තියෙන ආයතනයත් එක්ක මේ වැඩේ කරගන්න. පැහැදිලිනේ? එතකොට මම ඔබට දෙන්න පුළුවන් උපරිමයෙන් මේක කරනවා. ඒකට හේතුව මම ටියුට් එක පවා ඔයාලට WhatsApp කරලා එවනවා. වෙන කිසිම ගුරුවරයෙක් කරන්නේ නැති විදියට. ටියුට් එක එවනවා. ඒ නිසා ඔබට ටියුට් එකක් තියාගන්න අවශ්‍ය ඒ කියන්නේ ටියුට් එකේ තියෙන දේවල් විශේෂ කරුණු ලියාගන්න සිද්ධාන්ත කියන පොත සාමාන්‍ය පොතක් CR පොතක් අරගෙන තියාගන්න මේක පිටු 80ක වගේ පොතක් අරන් තියාගන්න පළවෙනි පාඩම ඉගෙන ගන්නවා අපි පළවෙනි පාඩමේ විශේෂ කාරණා ලියාගන්න විතරක් පොයින්ට් ලියාගෙන විශේෂ කාරණා විතරයි. ඒක ටියුට් එකේම ලියා ගන්න පුළුවන්. print out එකක් ගත්තම ටියුට් එකේම ලියා ගන්න පුළුවන්. ආයෙත් උඩ සිද්ධාන්ත වලට වෙනම පොතක් අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිනේ? දැන් සමහර අයගේ අකුරු අවුල්. පන්තියේදී කියවනකොට වේගෙන් වෙනවා. අනික හෙන වෙලාවක් යනවා නෝට් එක ඔයාලට මේ ලියා ගන්න කියවන්න. සාමාන්‍ය ගුරුවරයෙක් නෝට් එක කියවලා එදා පැය 3 පැය 2කමාර ඉවර කරන එකනේ කරන්නේ. අපේ ක්ලාස් එකේ එහෙම දෙයක් නැහැ. ඔබට ටියුට් එක සම්පූර්ණයෙන් ලබා දෙනවා. ඒක විශේෂත්වයක් අපි කරනවා. right? ඊට අමතරව ඔබ නිර්වචන පොතක් නිර්වචන ලියන්න පොතක් තියාගන්න මේවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ definitions. ඕන නිර්වචන කියලා ලියන්න තු definitions කියලා ලියලා ලස්සනට පොතක් හදාගන්න නිර්වචන පොතක් හදාගන්න. මේ කෘෂි විද්‍යාවේදී නිර්වචන කෝටියක් තියෙනවා. බර ගානක් තියෙනවා. මේ නිර්වචන සියල්ලම ඔයාලා පාඩමෙන් පාඩමට පළවෙනි පාඩම කියලා ලියාගත්තා ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය. ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනයට අදාළ නිර්වචන සියල්ලම ලියා ගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පාඩමට අදාළ නිර්වචන සියල්ලම. දැන් නිර්වචන පොතක් වෙනම හදාගෙන තියාගන්න. එතකොට මේක උගන්වන වෙලාවෙම නිර්වචනේ ඒ පොතේ ලියාගත්තා. එහෙම ලස්සන හදාගෙන ගියා. ආයෙ ගෙදර ඉඳන් හදලා ලියලියා. කොහොම කරන්න ගියාම අපිට පාඩම් කරන්න තියෙන වෙලාවල් නැති වෙලා යනවා. ඒ නිසා පන්තිය කරන වෙලාවෙම ටියුට් එකේ තියෙන නිර්වචනය ඔයාලා තියෙන්නේ පහර ලියාගෙන යන්න. ඒ නිසා නිර්වචන පොතක් ඔබ තියාගන්න ඕන. නිර්වචන පොතක් තියාගන්න. සිද්ධාන්ත වලට CR පොතක් ගන්න අවුරුදු දෙකටම ඔය පිටු 80 පොත ඇති වෙයි. මොකද විශේෂ කාරණා පමණයි සිද්ධාන්ත පොතේ ලියන්නේ. විශේෂ කාරණා ටියුට් එකෙත් ලියාගත හැකිය. මොකද දෙක තුනක එහා මෙහා කරගන්න අමාරුයි. නිර්වචන පොත තියෙන්න ඕනේ. නිර්වචන පොත තියෙන්න ඕනේ. ඊට අමතරව මේ කෘෂි විද්‍යාවේදී ඔබට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දාලා තියෙන ප්‍රශ්න බැංකුව කියලා පොතක් තියෙනවා. මම ඒවල ලින්ක් එවන්නම් ඔයාලට ගෲප් එකට දාන්නම්. ඒ ප්‍රශ්න බැංකුව පොත ඩවුන්ලෝඩ් කරගෙන පාඩමෙන් පාඩමට තියෙන බහුවර්ණ ප්‍රශ්න MCQ ප්‍රශ්න ඒ වගේම තමයි structured essay කියන ව්‍යුහගත රචනා ප්‍රශ්න ඒ වගේම තමයි රචනා ප්‍රශ්න සියල්ල මේකේ දාලා තිනවා. ඔබට පැහැදිලිව මේ ටික කරගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න බැංකුව කියන පොත ඩවුන්ලෝඩ් කරලා ඒක පුළුවන් නම් print out ගන්න. එහෙම නැත්නම් PDF විදියට ෆෝන් එකේ තියාගෙන වැඩ කරන්න. ඒක ඉතින් ඔයාලට සාපේක්ෂව ඕනි විදියට කරගන්න. අර පන්ති තිබුණා නම් මට මේවා ටිකෙන් ටික print කරලා එවන්න පුළුවන්. ඒ කියන්නේ පන්තියට දෙන්න තිබුණා. දැන් මහියංගනේට ඔයාලට ඕක ටියුට් එක ගන්නම ඇවිල්ලා එහා මෙහා ගියාන් පස්සේ එහෙම ළමයි පාඩම් කරන වෙලාවක් නැහැ. රස්තිය හදනවා නිකම් බොරුවට. එහෙම දෙයක් කරන්නේ නැහැ. මම මේක ලින්ක් එවනවා. දැන් ඒකට ලැප්ටොප් එකට හරි කම්පියුටර් එකට හරි දාගත්තා. වැඩේ කරගත්තනේ. දැන් අපි තාක්ෂණයත් එක්ක මුහුමලා ඉන්නේ. හයිබ්‍රිඩ් වෙලා ඉන්නේ. ඒතර පාඩමෙන් පාඩමට නිර්වචන ලියන පොතයි ඊට පස්සේ ප්‍රශ්න බැංකුව සඳහා උත්තර සැපයීමට පොතයි ඊට පස්සේ සිද්ධාන්ත වලට අවශ්‍ය නම් සිද්ධාන්ත වලට පිටු 40ක පොතක් දැන් තියාගන්න සිද්ධාන්ත වල පිටු 40 පොතක් තියාගන්න ඒක ඉවරුනාන් පස්සේ තව 40 පොතක් ඒකට ජොයින් කරගන්න. ඒතර ඔන්න ඔය විදිහට පොත් ටික තියාගන්න ඔබට මේකේ පොත් වැඩිපුර අවශ්‍ය වෙන්නේ මේ නිර්වචන ලියන්න පිටු 40ක පොතක් ගන්න අඩු වුණොත් අපි තව ටිකක් එකතු කරගමු. ඒ නිසා මේ CR පොත් ගන්න පොඩි පොත් ගන්න එපා CR පොතක් ගන්න. ඒකට අර ලස්සනට පැහැදිලිව ලියාගෙන යන්න පුළුවන්. මොකද CR කොලේක සයිස් එක තමයි විභාගයට ඔබට දෙන පේපර් එකේ සයිස් එක. ඒ නිසා අපි ඒවට හුරු වෙමු. එහෙම නැත්නම් අර එක්සර්සයිස් පොත්වල ලියා ඉන්න පුරුදු වෙලා විභාග ප්‍රශ්න පත්‍රයේ පත පේපර් එකක් දුන්න ගමන් ළමයිට හුරු නැහැ. ඒ නිසා දැන් ඔබ විභාගය ඉලක්ක කරගෙනම තමයි හැමදේම කරන්නේ. ඔබ ලියන පෑන පවා විභාගයේදී ලියන පෑන වෙන්නේ.
ඔබ දැන් ලියන භාවිතා කරන පෑන විභාගෙදී ලියන්න බලාපොරොත්තු වෙන පෑන. දැන් මේ දවස්වල අත්හදින්න ඕනේ වේගෙන් ලියන්න පුළුවන් පෑන මොකද්ද? ලස්සන පෑන මොකද්ද? මේක දැන් අපි මේ සැලසුම් සාගතව ඉදිරියට යන්න ඕන පුතා. එහෙම නැතුනොත් අපිට මේ හරි අමාරුයි. දැන් මේක හෙට තමයි විභාගය අද තමයි සැලසුම් කරන්නේ. එහෙම වැඩක් නැහැ. රයිට් එහෙම වැඩක් නැහැ. මේ ආරම්භයම තමයි දිගටම තියාගෙන යන්න ඕනේ විභාගෙට වෙන. එහෙම නැතුව ආරම්භය හොඳට අරගෙන මගදී නැවතුවත් වැඩක් නැහැ. විභාගේ අත ළඟ තියාගෙන හොඳට සැලසුම් වුණත් වැඩක් නැහැ. මොකද මේක සංවිධානාත්මක නැහැ. ඕගනයිස් නැහැ. සංවිධානාත්මක නැහැ. රයිට්. ඒ නිසා ඒක කරන්න ඔබට මේ කෘෂි විද්‍යාවේදී පාඩම් කරන්න 80%ක්ම තියෙනවා. පාඩම් කරන්න 80%ක්ම තියෙනවා. හරියට තේරුම් ගත්තා පාඩම් කරගන්න පුළුවන් නම් ඒකක් ගන්න පුළුවන්. මේකේ 120ක් ගණමුත් තියෙනවා ඈ. විද්‍යාව විෂයක් ගණන් නැත්තේ නෑ. 120ක් ගණමුත් තියෙනවා. ගණන් ගැන සත පහකට බය වෙන්න එපා. ඒකට හේතුව ඔබට උගන්වන්නේ භෞතික විද්‍යාවට ඒකක් ගත ගුරුවරයෙක් බා. ඔබට උගන්වන්නේ භෞතික විද්‍යාවට ඒකක් ගත ගුරුවරයෙක්. ඒතර මේකේ තියෙන 750 ගණන් ටික ඔබට කියලා දෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි. එහෙම කියලා 750 ගණන් කියලා ඒවා අව탁සිරු අන්ඩර් එස්ටිමේට් කරනවා නෙමෙයි මගේ පුතේ. මම කියන්නේ භෞතික විද්‍යාවට ඒ සාමාර්ථයක් ගත්ත කෙනෙකුට සහ කැම්පස් එකේ විශේෂ වේදී උපාධියක් දරා ගෞරව උපාධියක් ෆස්ට් ක්ලාස් ඩිග්‍රියක් අරගෙන එළියට ආපු කෙනෙකුට මේව නැති. එහෙම නැතුව නිකන් විද්‍යාපීඨ ගිහිල්ලා නිකන් කෘෂි විද්‍යාව ඉගෙනගෙන ඊට පස්සේ ඇවිල්ලා මේ ළමයිට උගන්වනවා නෙමෙයි. යන්න පුළුවන් කෘෂි විද්‍යාවට යන්න පුළුවන් ඉහළම ශාස්ත්‍රයට ගිහිල්ලා තමයි ඔබත් එක්ක මේ විදිහට ගනුදෙනු කරන්නේ. මම නිකන් මම්පර ජාතක දේශනා කරන්නේ පළවෙනි දවසේ විතරයි. ඒ කියන්නේ ඉතින් මං ගැන විස්තර කරන්න එපා ඉතින්. නැත්නම් ඔබගේ විශ්වාසයක් ගොඩනගන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් මම්පර ජාතක දේශනා කරනවා. රයිට් ඊට පස්සේ ආයෙ කියන්න යන්නේ නැහැ වැඩි. හරි ඒ නිසා මේකේ ගණන් හදන්න තියෙනවා. තීරිත් 80ක් තියෙනවා. 80%ක්ම තියෙන්නේ භාගයටත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ගණන් පාඩම් කරනවා. හරියට තේරුම් ගත්තා පාඩම් කරනවා. ඒ නිසා මේ පාඩම් කිරීම සංවිධා මේ හරි පිළිවෙලකට කරගන්න ඕන තමයි. හරි පිළිවෙලකට කරගන්න. හරි. අද දැන් කීයද වෙලාව? දැන් 8:00. පටන් ගත්තේ 7:00. තාම පැයයි. අමාරුද? රයිට්. අහගෙන ඉන්න අමාරුද? රයිට්. තාම පැයයි. තව පැය භාගයක් ගියට පස්සේ 9ට ඔයාලට බ්‍රේක් එකක් දෙන්නම් විනාඩි 15ක්. ආද? විනාඩි 15ක් 9ට. එතකොට ඉතින් ඔය අවශ්‍යතා ඉටු කරගෙන තේ එකක් එහෙම බීලා ආය ඊළඟ පැය ටිකට ලෑස්ති වෙන්න. එහෙම හොඳයිනේ. තා පැය භාගයක් ඉන්න පුළුවන් නේද? රයිට්? හරි. පැය භාගයකට ඉවසගෙන ඉන්න පැය භාගය. රයිට්. එතකොට දැන් අපි කෘෂි විද්‍යාව හදාරනකොට කෘෂි විද්‍යාව කියන විෂය හදාරනකොට ওই නිර්වචන ටික අපි පැහැදිලිව ඉගෙන ගන්න ඕනේ. එතකොට මේකේ පේපර් එකේ අපිට බහුවර්ණ ප්‍රශ්න 50ක් එනවා. බහුවර්ණ ප්‍රශ්න 50ක් එනවා. එතකොට බහුවර්ණ ප්‍රශ්න 50 තමයි ඕනෑම විෂය උසස් පෙළ විෂය දාලා කරලා බහුවර්ණ ප්‍රශ්න 50ක් එනවා. ඔය බහුවර්ණ ප්‍රශ්න 50 තමයි අපිට තියෙන වැදගත්ම දේ. බහුවර්ණ ප්‍රශ්න 50 මේ සිලබස් එකේ පාඩම් 19ක් තියෙනවා පුතා. පාඩම් 19ක් තියෙනවා. මේ මුළු පාඩම් 19ෙම හැම පාඩම් 19ක්ම ඉලක්ක මේකින්ම ප්‍රශ්න ඇවිල්ලා ප්‍රශ්න 50ක් හදනවා. එතන මේ ප්‍රශ්න 50න් 45කට වැඩියෙන් ගන්න පුළුවන් වුණොත් තමයි. ඒ කියන්නේ 45කට වැඩියෙන් ගන්න පුළුවන් වුණොත් තමයි ඒ සාමාර්ථයකට යන්න පුළුවන්. ඒ සාමාර්ථයකට යන්න පුළුවන්. එනිසා ඒ සාමාර්ථයක් තහවුරු කරගන්න නම් අවම 45ක්වත් MCQ එහෙම නැත්නම් බහුවර්ණ නැති. දැන් O level කාලේ උත්තර තිබ්බේ 4යිනේ. දැන් A level කාලේ උත්තර දිනා 5ක්. රයිට්? ඒ නිසා මේ බය වෙන්න එපා. ඉතින් එහෙම තමයි ඉතින්. චුට්ටක් වැඩි උසස් පෙළනේ. රයිට්. සාමාන්‍ය පෙළ මේ කරා වගේ උසස් පෙළ කරන්න අමාරුයි. අමාරුයි නේ. අමාරුයි තමයි කොහොමද? උසස් පෙළ කියන්නේ සාමාන්‍ය පෙළ මෙච්චරයි නම්
උසස් පෙළ අහස තරම් උඩ. ඒ තරම් වෙනසක්. නිසා මේක තරගයක් කියලා යන්නේ. නිසා මේක හිතර ගන්න සාමාන්‍ය පෙළ වගේ කලින් පාඩම් කරා වගේ චුට්ටක් පාඩම් කරලා එහෙම නම් කරන්න මේක බෑ. එහෙම මේක කරන්න බෑ. right. එතකොට මේ පන්ති වෙලාවේදී WhatsApp එකේ එන ස්ටේටස් බලබලා Facebook එකේ Facebook යන ගමන් පන්ති එහෙම ඉන්න බෑ බං. දැන් එහෙම ඉඳලා මේ ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැහැ. WhatsApp බලනවා, වෙන එකට මැසේජ් කරනවා, රිප්ලයි කරනවා, ආයෙ පොඩ්ඩක් ක්ලාස් එක අහගෙන ඉන්නවා, ආයෙ එන මැසේජ් එකට රිප්ලයි කරනවා. අනේ එහෙම මගුල් නටන්න යන්න එපා. එහෙම වුණොත් මේ කරන වැඩේ උඹලට අර නිකන් උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක් වෙනවා. එනිස පුතේ එහෙම කරගන්න එපා. ඊට පස්සේ ඔයාලා පාඩම් කරනකොට පාඩම් මේ හැමදේම ඔක්කොම එකපාර කියන එක තේරුම් ගන්න. රයිට්? එකපාර කියන එක තේරුම් ගන්න නැහැ. රයිට්. දැන් කෘෂි විද්‍යාව කියන විෂයධාරාව මේක නිතරම පැටලෙනවා. මොකක්ද නැහැ හේතුව. රයිට්? රයිට්. කෘෂි විද්‍යාව කියන විෂයධාරාවත් එක්ක අපි පාඩම් 19ක් කතා කරන්න ඕනේ. පාඩම් 19ක් කතා කරන්න ඕනේ. ඒතර මේ පාඩම් 19 පිළිබඳව පොඩි අදහසක් දෙන්න තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. රයිට්? පොඩි අදහසක් දෙන්න යන්නේ. ඒතර අපිට පළවෙනි පාඩම අපිට කතා කරන්න තියෙන්නේ පාඩම් මේ අපි පළවෙනි පාඩම ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය ගැන තමයි කතා කරන්නේ. රයිට්? මේකෙදී අපි කතා කරනවා ශ්‍රී ලංකාවේ කොහොමද අතීතයේ කෘෂි කර්මාන්තය දියුණු වෙලා තිබ්බේ, කොහොමද නවීන ක්‍රම කොහොමද මේ දක්වා විකාශනය වුණේ, කොහොමද මේ කාරණා ටික සියල්ලම මේක කොලේක ලියා ගන්න. හොඳයි. දැන් කොලේ හරි පළවෙනි පිටුවේ හරි මේ පාඩම් ටික ලියා ගන්න. රයිට්? මොකද මේක වැදගත් නේ අපිට. මොකද අපි ඉගෙන ගන්න තියෙන පාඩම් 19 මොකද්ද? ඒතකොට ලංකාවේ කෘෂි විද්‍යාවට තියෙන තැන මොකද්ද? ලංකාවේ කෘෂි විද්‍යාව දියුණු කිරීමට තියෙන අභියෝග මොනවද? ලංකාවේ කෘෂි විද්‍යාව දියුණු කිරීමට තියෙන ප්‍රවණතා විභවතාවයන් මොනවද? මේ කාරණා ටික අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඊට පස්සේ පුතේ අපි ශාක පැතර යනවා. ශාකයක් ගත්තොත් එහෙම මේ පසට ශාකයේ සවි වෙලා තියෙනවා. පසෙන් උඩ සම්පූර්ණයෙන්ම මෙහෙම වායු ගෝලයක් තියෙනවා. මේ වායු ගෝලීය తত্ত্বය ශාකවලට බලපානවා. ඒ නිසා මේ වායු ගෝලීය తত্ত্বය බලපෑම සාකච්ඡා කරන්න ලස්සන පාඩමක් අපි කෘෂි විද්‍යාව ඉගෙන ගන්නවා. දේශගුණ විද්‍යාව. දේශගුණය එහෙම නැත්නම් දේශගුණ විද්‍යාව. ඔන්න අපි දෙවෙනියට ඉගෙන ගන්නවා දේශගුණ විද්‍යාව. ඒ කියන්නේ ශාකයකට වායු පරිසරයේ තියෙන බලපෑම සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි ඊළඟ පාඩම බලන්න වායව පරිසරය විතරක් නෙමෙයි ශාකයකට වැදගත් වෙන්නේ. වායව පරිසරයක් විතරක් නෙමෙයි මගේ පුතේ අපිට ශාකයකට වැදගත් වෙනවා මේ ශාකයේ සවි වෙලා තියෙන පස. එතන පාංශු පරිසරයත් මේ පස කියන පරිසරයත් අපිට ශාකයකට වැදගත් වෙනවා. ඒ නිසා අපි පසේ වැදගත්කම ඉගෙන ගන්න අපි ඉගෙන ගන්නවා පාංශු විද්‍යාව soil science. පාංශු විද්‍යාව කියන පාඩම ඉගෙන ගන්නවා. පසේ తত্ত্বය ශාක වලට බලපෑම පසේ ස්වභාවය පිළිබඳව කතා කරනවා. ඒ විතරක් නෙමේ මේ පස ඊට පස්සේ මේක වායු ගෝලයේ තියෙන දේශගුණය අපි කතා කරනවා. මේ ශාක මුල් වලින් මේ ශාකයේ වර්ධනය වීමට එක එක ද්‍රව්‍ය අවශෝෂණය කරගන්න. එතන මේ ද්‍රව්‍ය වලට අපි කියනවා පෝෂක කියලා. පෝෂක අවශෝෂණය කරනවා. අන්න ඒ නිසා ශාක පෝෂණය අපිට වැදගත් වෙනවා. මොකද ශාක පෝෂණය ලැබුණොත් තමයි ශාකයක් නිරෝගීව අපිට අදාළ අස්වැන්න ලැබලා දෙන්නේ. නේ? අදාළ අපේ කාර්යය සිද්ධ කරන්නේ. ඒ නිසා අපි ශාක පෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඔබට පැහැදිලි අපි ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනයේ ඉස්සෙල්ලාම කතා කරනවා. අපි ආරම්භ කරන පාඩම අද. ඊට පස්සේ දේශගුණ විද්‍යාව පාඩම කරනවා. ඊළඟ තුන්වෙනියට පාංශු විද්‍යාව, හතරවෙනියට අපි ශාක පෝෂණය සම්බන්ධ කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා මේ ශාක ශේෂ්ත්‍රයේ හිටවන්න නම් අපි භූමිය සකස් කරන්න ඕනේ. right? මේ බිම සකස් කරන්න ඕනි ශාක පැල කරන්න. අපි කතා කරනවා ඊළඟට බිම් සැකසීම සම්බන්ධ.
බිම් සැකසීම සම්බන්ධ. ඔබ සාමාන්‍ය පෙළට කෘෂි ආහාර තාක්ෂණයේ විෂය හදාරලා දිනනවා නම් මේ පාඩම් ගැන නොහුරු නෑවල්. මේ පාඩම් නොහුරු නෑ. රයිට්? ඊට පස්සේ අපි කතා කරනවා දැන් මේ ශාකවලට ජලය පෝෂක විතරක් මදි ජලය අවශ්‍යයි. ජලය සැපීමට අපි ජල සම්පාදනය සම්බන්ධ ඉරිගේෂන් ජල සම්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ජල සම්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. බින් සැකසනවා බින් සැකසුවාට විතරක් මදි ජල සම්පාදනය කරන්නේ කොහොමද කියන එක කතා කරනවා. ඊට අමතරව ශාකයේ ප්‍රභා සංශ්ලේෂණයේ උත්සේදනය ස්කන්ධ ප්‍රවාහය මේ වගේ ශාකයේ ඇතුලේ පරිවෘත්තීය ක්‍රියා ගණනාවක් සිද්ධ වෙනවා. මේ ජීව විද්‍යාවට අදාළ කෙලින්ම රිලේටඩ් පාඩමක් ජීව විද්‍යාවෙත් ඉගෙන ගන්නවා මේකෙත් ඉගෙන ගන්නවා. මේ පාඩම දෙකම ජීව විද්‍යාවටයි මේකටයි දෙකටම වළංගු පාඩමක්. අපි මේක ෆිසියොලොජිකල් මේ සයන්ස් කියලා කියන්නේ ශාක කායික විද්‍යාව. ශාක කායික විද්‍යාව. ශාකවල සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණය, උත්සේදනය මේ වගේ කායික ප්‍රතික්‍රියා පිළිබඳව අපි කතා කරනවා 7 වෙනි පාඩමේදී. මොකද ශාකයේ අභ්‍යන්තරික ක්‍රියා සම්බන්ධ. අපිට යම් තීරණ ගද්දී කෘෂි විද්‍යාවේදී මේවා වැදගත් වෙනවා. ඒ උදාහරණයක් ගත්තොත් එහෙම පළතුරු ගෙඩියක් කඩද්දී එහෙම අපි මේ පළතුරු ගෙඩිය කඩලා ඉදෙනකම් බලාගෙන ඉන්නවා. සමහර පළතුරු කැඩුවට පස්සේ ඉදෙන්නේ නැහැ. සමහර පළතුරු විතරක් කැඩුවට පස්සේ ඉදෙනවා. ඒ නිසා මේක වැදගත්. ශාකයේ ඇතුළේ තියෙන කායික විද්‍යාත්මක ක්‍රියාවලියනේ ඉදීම කියන්නේ. right? food ripening කියන්නේ පළතුරු ඉදීම කියන්නේ. ඒ නිසා අපිට මේවා කතා කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට ශාක මේ තියෙන ශාක ටික මැරුණාන් පස්සේ ආය අසන්නක් ගන්න තව ශාක ටිකක් එපේ. මේ ශාක වලින් චූටි පැටියෙක් තව ශාක හදාගන්න මගේ පුතේ අපි තව ශාක බෝ කිරීම නව ශාක ලබා ගැනීම අපි කතා කරනවා ශාක ප්‍රචාරණය. පචාරණය නෙමෙයි ප්‍රචාරණය. දැන් නව ශාක ලබා ගැනීම හැකියාව සම්බන්ධ ශාක ප්‍රචාරණ ක්‍රම ශාක ප්‍රචාරණය සම්බන්ධයෙන් අපි 8 වෙනි පාඩමේදී කතා කරනවා. right? ශාක ප්‍රචාරණය සම්බන්ධයෙන් කතා කරනවා. මම හිතන්නේ ඔයාලා ලියා ගන්න ඇති මේ පළවෙනි පාඩම් 8 ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනයේ දේශගුණ විද්‍යාව, පාංශු විද්‍යාව, ශාක පෝෂණය, බිල් සැකසීම, ජල සම්පාදනය, ශාක කායික විද්‍යාව සහ ශාක ප්‍රචාරණය සාකච්ඡා කරමු. හරි. දැන් අපි ඊතුරු පාඩම් ටික මොනවද කියලා බලමු. ඔයාලට මේක ලියා ගන්න බැරි වුණා ස්ක්‍රීන්ෂොට් එකක් ෆෝන් එකෙන් ගහගන්න. නේ? මම අයින් වෙන්නම් ස්ක්‍රීන්ෂොට් එක ගන්න දන්නවනේ. ෆෝන් එකෙන් ටික් කියලා ගහගන්න. රයිට් කැප්චර් කරගන්න. එතකොට පාඩම් 8ක් දැන් අපි කතා කරා. 8ක් කතා කරා. අපි බලමු 9 වෙනි පාඩම මොකක්ද කියලා. රයිට් අපි ඊළඟට කතා කරනවා ශාක අභිජනනය සම්බන්ධ. ශාක අභිජනනය සම්බන්ධ. මගේ පුතේ ශාක අභිජනනය කියන්නේ පුතේ අපිට පුළුවන් ශාක හොඳ ලක්ෂණ තියෙන ශාක දෙකක් අරගෙන ශාක දෙක එකට මොහොම් කරලා ඊටත් වඩා හොඳ ලක්ෂණ තියෙන ශාකයක් බිහි කරගන්න. ප්‍රවේණික විද්‍යාවේදී ඔයාලා ඉගෙන ගන්නවනේ. ජීව විද්‍යාවේදී ඉගෙන ගන්න පාඩම මේකෙදි ශාක අභිජනනය කියලා අපි ඉගෙන ගන්නවා. ඒ නිසා පට්ට ජීව විද්‍යාවට ඉගෙන ගන්න කායික විද්‍යාව පාඩමත් මේකෙත් තියෙනවා. අභිජනනයේ ප්‍රවේණි විද්‍යාව සම්බන්ධයෙන් මේ පාඩමේදී අපි ශාකවලදී කතා කරනවා. right. ඊට පස්සේ ශාක අභිජනනය කරතර පස්සේ අපි 10 වෙනි අනේ control farming පාලිත තත්ත්වය යටතේ වගා කිරීම. පාලිත තත්ත්වය යටතේ වගා කිරීම. හිතන්නකෝ අපි සීතලට මොකද කරන්නේ? ගුලි වෙනවනේ. සීතලට ගුලි වෙනවා. එහෙම නෙමෙයි. අපි සීතලට සීත එකක් පුරව ගන්නවනේ. ඉතින් ශාකවලටත් අපි මේ විදියට ආවරණය කරලා මෙයාගේ ප්‍රශස්ත පරිසරයේ තියාගත්තා නම් ශාකත් නියමට ජොලිය වර්ධනය වෙනවනේ. නැද්ද? ඉතින් අපි මෙයාට අවශ්‍ය ප්‍රශස්ත පරිසරය ලබා දීම. අපි සීත එක පුරවගෙන කරන්නේ අපි ටික රත් කරගන්න එකනේ. නැත්නම් සීතල වැඩිලා මැරෙනවා. නේද? ශාකවලටත් පාලිත තත්ත්වය යටතේ අපි වගා කරලා අපිට පුළුවන් ආස්වන්න වැඩි කරගන්න. ලෙඩ රෝග හැදෙන එක අඩු කරගන්න. ඒ නිසා අපි පාලිත තත්ත්වය යටතේ වගා කිරීම කතා කරමු.
ඊට අමතරව අපි නිකන් ඉන්නේ නැහැ. ශාක වැඩෙන්න පටන් ගන්නෙ පසේනේ. දැන් පස් වල විතරක් නෙමෙයි. පස් නැතුව, පස් බිඳුවක් නැතුව ශාක වගා කරන සිස්ටම් තියෙනවා. තාක්ෂණය තියෙනවා. අපි නිකන් ඉන්නේ පසේම වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. ශාක ටික අපි දැන් ගන්නවා වෙනත් ක්‍රම විදියට වර්ධනය කරගන්න. අපි නිර්පාංශු වගාව පස් රහිතව වගා කරන්න අපි ඉගෙන ගන්නවා. ඒක තමයි නිර්පාංශු වගාව කියලා අපි කියන්නේ. එහෙනම් නිර්පාංශු වගාවත් සාකච්ඡා කරමු. නිර්පාංශු වගාවත් සාකච්ඡා කරමු. ලියා ගන්න. නැත්නම් මට මකන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ ශාකවලට පලිබෝධක එහෙම නැත්නම් ක්‍රුමීන් එහෙම නැත්නම් මේ දලබුවන් right මේ වගේ පලිබෝධ ගණනාවක් ශාකයේ රෝග ඇති කරනවා ශාකයේ කායික ක්‍රියාවට හානි කරනවා ඒ නිසා අපි පලිබෝධ පාලනය කරන්න එපා අස්වැන්න වැඩි කරගන්න නිසා ආර්ථික දේහිලියාගේ මේ වගේ ප්‍රධාන සාකච්ඡා ගොඩාක් මේකදී කතා කරනවා right පලිබෝධ පාලනය ඉගෙන ගන්නවා පලිබෝධ පාලනය ඉගෙන ගන්නවා 12 වෙනි පාඩම විදියට පලිබෝධ පාලනය pest management කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ පලිබෝධ පාලනය සම්බන්ධ කතා කරනවා පලිබෝධ පාලනය සම්බන්ධ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ ශාක අපි මේ කෘෂි විද්‍යාව හදාරද්දී කෘෂි විද්‍යාව ඇයි අපි කෘෂි විද්‍යාව කරන්නේ ආහාර සඳහානේ වැඩිපුරම වෙනත් අරමුණ තියෙනවා මම කෘෂි විද්‍යාව නිර්වචනය කරද්දී පැහැදිලි කරන්න ආහාර සඳහානේ එතකොට මගේ පුතේ ආහාර වලට ගත්තම අපිට ආහාර වලින් පෝෂකයක් ලැබෙන්න එපයි මානවයා පෝෂණය ලබන්න එපයි තේරෙනවද එතකොට අපි මේකේ ආහාර විද්‍යාව සම්බන්ධයෙන් කතා කරනවා වගා කිරීම සම්බන්ධයෙන් පමණක් නෙමෙයි කතා කරන්නේ මිනිස්සු දැන් ෆුඩ් ටෙක්නොලොජි ෆුඩ් ආහාර තාක්ෂණය කියලා මේ උපාධියක් තියෙනවා ඒ වගේම තමයි කෘෂි විද්‍යාව මේ කෘෂිකර්ම කළමනාකරණය තාක්ෂණ උපාධියට යන ඕනෑම ළමයෙකුට කැම්පස් එකේදී අනිවාර්යයෙන්ම ආහාර විද්‍යාව ආහාර තාක්ෂණය ඉගෙන ගන්න වෙනවාමයි. ඒකත් කෘෂි විද්‍යාවදී ඉගෙන ගන්න. එතන උසස් පෙළත් කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් ආහාර තාක්ෂණය ඉගෙන ගන්නවා. අපි ඒකද කියන්නේ පෝෂණ විද්‍යාව කියලා. මානව පෝෂණය එහෙම නැත්නම් පෝෂණ විද්‍යාව මානව පෝෂණය මිනිසුන්ට පෝෂක සැපයීම මේ එක එක ආහාර වලින් කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නවා. මේකට අපි කියනවා පෝෂණ විද්‍යාව කියලා. ඒක පැහැදිලි. ඒ අපි කතා කරේ 13 වෙනි පාඩම. ඊට පස්සේ අස්වැනු නෙලනවා. මේකෙන් අපි පළතුරු හරි මොන හරි නෙලනවා. නෙලුවට පස්සේ ඕක පාරිභෝගිකයේ අතර යනකම්ම විවිධ යම් කාරණා මත විනාශ වෙලා යනවා අපත යනවා ඒ වගේ කාරණා වෙනවා. ඒතර අපි ඔය මේ අස්වැනු නෙලීමෙන් පස්සේ අස්වැනු නෙලුවට පස්සේ මේ ආහාරය මේ පාරිභෝගිකය අතර යනකම් අපි පාලනය කරන්න තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන්න ඕනි මේවා ගැන මේවා අපත යන එක වළක්වන්න. අපි මේක post harvest technology පසු අස්වැනු තාක්ෂණය කියලා මේක ඉගෙන ගන්නවා අපි අස්වැනු නෙළුවට පස්සේ මේ ආහාර අපත යෑම වළක්වීම සඳහා කරන යම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කතා කරන්න 14 වෙනි පාඩමේදී පසු අස්වැනු තාක්ෂණය සම්බන්ධයෙන් කතා කරමු. පසු අස්වැනු තාක්ෂණය සම්බන්ධයෙන් කතා කරමු. ඔන්න අපි 14 වෙනි පාඩමට යනකම් ඉගෙන ගත්තා ශාක අභිජනනය, පාලිත තත්ත්වයට වගා කිරීම, නිර්පාංශ වගාව, පලිබෝධ පාලනය, පෝෂණ විද්‍යාව, ඊට පස්සේ පසු අස්වැනු තාක්ෂණය සම්බන්ධ post harvest technology කියන පාඩම ඉගෙන ගන්න. post harvest technology කියන පාඩම ඉගෙන ගන්න. හරි. ඒ අපි ඉගෙන ගත්ත 14 වෙනි පාඩම දැන් අපි බලමු 15 වෙනි පාඩම මොකක්ද කියලා. 15 වෙනි පාඩම සත්ව පාලනය. 15 වෙනි පාඩම සත්ව පාලනය. මෙන්න මගේ පුතේ අපිට මේ කෘෂි විද්‍යාව විෂය ධාරාවේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා සත්ව පාලනය, ගව පාලනය, කුකුල් පාලනය මෙන්න මේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ සත්තු පාලනය කරන්න අපිට ඉගෙන ගන්න වෙනවා. මෙයාලා කොහොමද වගා කරන්නේ? මෙයාලගෙන් කොහොමද මස් ලබා ගන්නෙ? කොහොමද කිරි ලබා ගන්නෙ? මේ කාරණා මෙයාලට ඇති වෙන රෝග මොනවද? සත්ත්ව පාලනයේ පත පාඩමක් කතා කරලා තියෙනවා හින්න ලොකු. right? එතකොට
මේ පාඩමදී අපිට සත්තු මස් පිණිස බිත්තර පිණිස කිරි පිණිස පාලනය කිරීම සම්බන්ධයෙන් කතා කරන්න වෙනවා. එක්තරා දුරකින් පව් සහ යම් යම් මත තියෙනවා. නමුත් විෂය ධාරාවේදී ඔබට ඉගැන්වීම සිද්ධ වෙනවා. ඔබට ඉගැන්වනවා ඔබ ඒක කරනවද නැද්ද කියන එක ඔබ බාරයි. හැබැයි මම හිතන්නේ මෙතන කවුරුත් මස් නොකන කවුරුත් නැහැ. මමත් කනවා. ඉතින් අපිට මේ කෘෂි විද්‍යාවේදී ඉගෙන ගන්න මම සාමාන්‍ය මගේ අවංක කතාව කියන්නේ. මගේ අවංක කතාව මගේ පුතේ ඇත්තටම මේ පාඩම කෘෂි විද්‍යාව කියන විෂය ධාරාවේ පොඩ්ඩක් මේ කෘෂි විද්‍යාවට නෙමෙයි කෘෂි විද්‍යාවට අදාළයි තමයි. අවංකවම අපි හිත දන්නවා කෘෂි විද්‍යාවට අදාළයි මේ පාඩම. නමුත් මේක මම හිතන්නේ වෙනමම කොටසක් විදියට වෙනම විෂයක් විදියට දැම්මනම් මේක හරි ප්‍රායෝගිකයි. මොකද ගොඩක් ළමයි හිතන්නේ කෘෂි විද්‍යාව කියලා කිව්වම ගස් විතරයි. දැන් හිතන්න හොඳම උදාහරණය හොඳම දේ තමයි දැන් හිතන්නකෝ ඔයා O level වලට කෘෂි විද්‍යාව හදාලා නැහැ. O level වලට කෘෂි ආහාර තාක්ෂණය ඉගෙනන්නේ නැහැ. හරිද? ඔයා A level වලට තමයි කෘෂි විද්‍යාව හදාරන්න ආවේ. ඒතර ඔයාට මේ කීවෙනි පාඩමද 15 වෙනි පාඩම. දෙවෙනි අවුරුද්දට ගිහිල්ලා තමයි සත්ත්ව පාලනය කියලා පාඩමක් මේක තියෙනවා කියලා සමහරව දැනගන්නේ. මම නෑ මම මුලින්ම කියනවා. සත්ත්ව පාලනය කියලා පාඩමක් තියෙනවා. මේ පාඩමේදී ඔබට ඉගෙන ගන්න තියෙන්නේ සත්තු පාලනය කරන්නේ කොහොමද? මස් පිණිස, බිත්තර පිණිස මේ විදිහට. එතකොට මේ පාලනය සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න වෙනවා. උපේක්ෂාන අච්චුපොත් ගන්න කොහොමද කියලා මේ විෂයට අච්චුපොත් ගන්න විදිය මේකේ පරිශීලන ග්‍රන්ථයක් තියෙනවා. රිෆරන්ස් බුක් එකක් තියෙනවා. ඒ බුක් දෙකේම ලින්ක් දෙක ඔයාලට ගෲප් එකට දාන්න. මේක මට පොත එවන්න බෑ. පොත ලොකුයි. අර කැපැසිටි එක වැඩි, GB ගාන වැඩි. ඔයාලා ලින්ක් එක බලන්න. ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට අච්චුපොත් විදියට පරිශීලන ග්‍රන්ථය විතරයි තියෙන්නේ. ඒක ගන්න. මම දැක්ක ඉන්ටර්නෙට් එකේ තියෙනවා රුපියල් 3000ට 2000ට වගේ ඒ පොත් print කරපු ඒවා ගෙන්න ගන්න. ඔයාලට පුළුවන් නම් එහෙම ගෙන්න ගන්න. බැරි නම් අර PDF එක download කරලා කරගන්න ඉතින්. සල්ලි නැත්නම් PDF එක download කරලා PDF එකේ ෆෝන් එකේ තියාගන්න පුළුවන්. ලැප් එකේ තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඒක පරිශීලනය කරන්න. මම දෙන ටියුට් එක සම්පූර්ණයෙන්ම පරිශීලන ග්‍රන්ථයයි සිලබස් එකයි දෙකම කවර් වෙන විදිහ තමයි ටියුට් කරන්නේ. ඒ නිසා ඔයාලට මේ අමතරව ගන්න දෙයක් නැහැ. පැහැදිලිද? ඊට පස්සේ මේ මම ඔය කීප දෙක හොඳට හිත ගන්න සත්ත්ව පාලනය අපිට මේකෙදි ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ අපිට මේකෙදි කතා කරන්න තියෙනවා මේ දැන් ආහාර නිෂ්පාදනය කරන්න වැඩක් නැහැනේ. මස් නිෂ්පාදනය කරනවා, බිත්තර නිෂ්පාදනය කරගන්නවා, පළතුරු නිෂ්පාදනය කරනවා, එළවලු නිෂ්පාදනය, වෙජිටබල් හදනවා. ඔය මගුල් ඔක්කොම කරනවා විකුණ ගන්න විදිහන්නේ. වැඩ නැහැනේ. ඒ නිසා අපි කෘෂි විද්‍යාව හදාන දරුවෝ කෘෂි ආර්ථික විද්‍යාවත් ඉගෙන තියෙනවා. කෘෂි ආර්ථික විද්‍යාව. ඒ නිසා අපි මේකෙදී ආර්ථික විද්‍යාව, කෘෂි ආර්ථික විද්‍යාව කියන පාඩම ඉගෙන ගන්නවා. මේක ඔයාලට ගන්නවා මම කෘෂි ආර්ථික විද්‍යාව 16 වෙනි පාඩමට. කෘෂි ආර්ථික විද්‍යාව. එන ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න තියෙනවා. ඉකොනොමික්ස් ඉගෙන ගන්න තියෙනවා. ඇග්‍රිකල්චරල් ඉකොනොමික්ස්. කෘෂි ආර්ථික විද්‍යාව. හරි සරල කාරණා ටිකක් තියෙන්නේ. එහෙම කියලා මේ ලොකුවට ආර්ථික විද්‍යාව කරන එක හොයන පත එහෙම දෙයක් නෑ. කැම්පස් ගිහලා ඉගෙන ගන්න තියෙනවා ඈ. කෘෂි කර්ම කළමනාකරණ හා තාක්ෂණික උපාධියට ගියොත් කැම්පස් එකේදී ඉගෙන ගන්න තියෙනවා. ඒකෙන් දෙයියනේ මම උසස් පෙළට කෘෂි විද්‍යාව කරලා නැහැ. ඕ ලෙවල් වලට කෘෂි විද්‍යාව කරලා නැහැ. බය නැතුව උඹලට උගන්වන්නේ කෘෂි විද්‍යාව. අයි 7 දෙනෙක් මම කැම්පස් ගිහිල්ලා කැම්පස් එකේදී ඉගෙන ගත්තානේ. අවුරුදු 4ක්. ඒ නිසා මට පුළුවන්. රයිට්? ඊට පස්සේ අපිට සස්ටේනබල් ඇග්‍රිකල්චර්. එහෙම නැත්නම් තිරසර කෘෂි කර්මාන්තය ගැන ඉගෙන ගන්න තියෙනවා. තිරසර කෘෂි කර්මාන්තය. අපි කෘෂි කර්මාන්තය කරනවා කෘෂි කර්මය ආහාර විතරයි හිතන්නේ. අනාගත પરම්පරාව ගැන හිතන්නේ නැහැ. උන්ට වගා කරන්න පාංශු ආයනය කියන මේ විනාශ වෙලා යනවා පස. ඒව ගැන හිතන්නේ නැහැ. සුපෝෂණය වෙනවා. මේ මගුල් ඔක්කොම පරිසරයට තියෙන හැම දෙයක්ම කරගෙන අපි නිකන් කාලා හිටියට වැඩක් නැහැ නේ බං. අනාගත પરම්පරාව ගැන හිතන්න එපයි. අපේ දරුවෝ මොනවා කරද්දි? උඹලගේ දරුවෝ මොනවා කරයිද? උන්ට කන්න දෙයක් තියෙයිද? උන්ට වගා කරන්න දෙයක් තියෙයිද? මේවත් හිතන්න එපයි. ඒ නිසා අනාගත අම්මලා තාත්තලාට 17 වෙනි පාඩමේදී තිරසර කෘෂි කර්මාන්තය ගන්නවා. සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ඇග්‍රිකල්චර්. හරි ලස්සන වචනයක් මම හරි ආදරේ මේ වචනෙට සස්ටේනබල්. සස්ටේනබල් ඇග්‍රිකල්චර්. right?
sustainable agriculture. තීරසර කෘෂිකර්ම කියන එක. තීරසර කෘෂිකර්ම. ඊට පස්සේ අපි මේකෙදි සමහර විට කෘෂි ආපදා සිද්ධ වෙනවා. අපි සිලබස් එකේ කෘෂි ආපදා පිළිබඳව හදාරන්න කෘෂි ආපදා පාඩමක් තියෙනවා. ඒ නිසා කෘෂි ආපදා තත්ත්වයන් ඉගෙන ගන්න. නම් මේ අවසාන පාඩම කෘෂි ආපදා තත්ත්වය ඉගෙන ගත්තට පස්සේ අපේ කෘෂි විද්‍යාවේ තියෙන ගැටලු සහ අභියෝග වෙනම කතා කරනවා. ඒ නිසා කෘෂි විද්‍යාවේ කෘෂි ගැටලු සහ අභියෝග කතා කරනවා. ගැටලු සහ අභියෝග. ඔබට පැහැදිලි මෙන්න අපි ඉගෙන ගන්න අවුරුදු දෙකක් පුරා අපි ඉගෙන ගන්න පාඩම් 19. හරි. මම හිතන්නේ ගැටලුවක් නැහැ. දැන් 9ට තව විනාඩි 10ක් තියෙනවා. අපි දැන් අදට කතා ඔබට විෂය හඳුන්වා දීම මේ ප්‍රමාණවත් යම් යම් කාරණා විශේෂ අවස්ථා ටික මීට වඩා තියෙන විශේෂ අවස්ථා අපි ඉස්සරහදී කතා කරමු. ඔබ අද ඉගෙන ගන්න ඕනි පළවෙනි පාඩමට යන්න ඕනි. එහෙම නැත්නම් වැඩක් නැහැ. නිසා පළවෙනි පාඩම අද පටන් ගන්නවා. බ්‍රේක් එකකින් පස්සේ පටන් ගමු. මොකද නැත්නම් අමාරුයි. දැන් ඔයාලා අයිඩියා එකක් ගන්න. දැන් ඔන්න එන්ට වෙන්න මම කෘෂි විද්‍යාවෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ තියෙන ඉහළම කෘෂි කර්ම කල්පනාකර තාක්ෂණ උපාධියට යනවා. එහෙම නැත්නම් ඔබ කලා විෂය ධාරාවෙන් ඉගෙන ගන්නවා නම් මම ඉහළම මට කලා විෂය මට කියන්න බැරි වුණා කලා විෂය ධාරාවෙන් පුතා ඉගෙන ගත්තට පස්සේ මේ ඔබට පුළුවන් රයිට් මම දන්න ළමයි ඉන්නවා ඔබට පුළුවන් IT විෂය මේ උපාධිය කරන්න. කලා විෂයට දිස්ත්‍රික්කේ රෑන්ක් එක 30ට වඩා වැඩියෙන් වගේ ගත්තාන් පස්සේ 30 ඒ කියන්නේ 30ට වඩා අඩුවෙන් රෑන්ක් එක 1 2 3 30 අතර ගත්තාන් පස්සේ ඔයාලට පුළුවන් මොරටුව විශ්වවිද්‍යාලයේ මේ කෘෂිකර්ම කෘෂි නෙමෙයි අයියෝ ඔළුවේ තියෙන කෘෂි නෙමෙයි තොරතුරු තාක්ෂණයක් කළමනාකරන උපාධියට. ඒතර බං ඔබේ මේ ඩිග්‍රිය වෙන්නේ කලා උපාධියක් නෙමෙයි සයන්ස් උපාධියක් වෙන්නේ. ඒ නිසා ඔබ කලා විෂය ධාරාවකට ඇග්‍රිකල්චර් කරලා දිස්ත්‍රික් රෑන්ක් එකක් දාපන් මගේ පුතේ. ඔබට යන්න පුළුවන් මේ මොරටුව කැම්පස් එකේ අතුගාන ඩිග්‍රියක් කර මේ වටිනවා කියලා කියන්නේ. මොරටුව කැම්පස් එකේ ඒ තරම් මේ වැදගත්. මොරටුව කැම්පස් එක ප්‍රසිද්ධ ඉංජිනේරු අයට ඉංජිනේරු උපාධිය තමයි ප්‍රසිද්ධ. නමුත් ඉංජිනේරු උපාධියට ප්‍රසිද්ධ හින්දාම ඒකේ තියෙන අනිකුත් උපාධිත් ගොඩාක් වටිනවා. ඉතින් කලා විෂය ධාරාව හදලා උඹට ඒකට යන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය කල්පනා. අන්තිමට සයන්ස් මේ උපාධියක් එන්නේ. කලා උපාධියක් නෙමෙයි. සයන්ස් උපාධිය. කම්පියුටර් සම්බන්ධ උපාධිය. ඒ නිසා තාක්ෂණය සම්බන්ධයෙන් දැන් තාක්ෂණික විශ්වවිද්‍යාල වල තාක්ෂණික පීඨ ආරම්භ කරලා තියෙනවා. ඒවට දාලා ඒවට යන්න පුළුවන්. සයන්ස් විෂයෙන් ගත්තොත් සයන්ස් විෂය වල ගොඩාක් තියෙනවා ශ්‍රේෂ්ඨ ජීව විද්‍යාව හදාරන දරුවෙකුට යන්න ඇග්‍රිකල්චර්ත් එක්ක. ඒ නිසා අපි යම් ඉස්සරහට කතා කරමු. මම මතක් කරන්න උනේ කලා විෂය ධාරාවට වුණත් ලොකු chance එකක් තියෙනවා. හරි. එහෙමනම් මේ මට කියන්න නෙත්පි සංගායන පුතා ඔයාගේ විස්තර මොනවද? ඔයා සාමාන්‍ය පෙළට කොහොමද ප්‍රතිඵල? ඒ වගේ නම මොකද්ද? කොහෙද ඉන්නේ? විස්තර ටිකක් කියන්න බලන්න. Netmi, are you sleeping? නිදිද? සර් මං කියන පැලස බාලිකා විද්‍යාලය ඉගෙන ගත්තේ. මොකද්ද? මොකද්ද? මං කියන පැලස කියන පැලස බාලිකා විද්‍යාලය ඉගෙන ගත්තේ. මට මං ඇග්‍රි කරලා තියෙනවා B එකක් තියෙනවා. එතකොට ඇග්‍රි කෘෂි ආහාර තාක්ෂණය ඉගෙන ගත්ත දරුවෙක් විදිහට ඔයාලට හොඳ ගමනක් තියෙනවා උතේ මෙතන. සුපිරි. ඒ කියන්නේ ඇත්තම කතාව සාමාන්‍ය පෙළට තියෙන කෘෂි ආහාර තාක්ෂණයේ විෂය පාඩම් ටිකම තව 150ක් විතර වැඩි කරලා විතරයි උසස් පෙළට ඉගෙන ගන්න. නිසා ඔයාලා මේකේ ඉගෙන යන 150ක්ම සාමාන්‍ය පෙළ ඉගෙන තියෙන බය නැතුව කරපන්. right? පියුමි මට විස්තර ටිකක් කියන්න. මගේ ඉස්කෝලේ මොකද්ද ප්‍රතිඵල කොහොමද? මම ධම්මරාව මහාවිද්‍යාලයේ ඉගෙන ගත්තේ ඇග්‍රි කරා සාමාන්‍ය පෙළට C එකක් තියෙනවා සර්. හොඳයි. ඉංග්‍රීසි වලට කොහොමද පුතා? S එකක් තියෙන්නේ සර්. ඔයා මේ සැරේ කරනවද ආයේ? ඔව් සර් මේ පාර දානවා. නෙත්මි සංගායන ඉංග්‍රීසි කොහොමද?
B එකක් සර්. right එහෙනම් නෙත්මිද හිතන්න දෙයක් නැහැ පියමි කරන්න ඔයාලා ඉංග්‍රීසි ක්ලාස් එකක ප්‍රශ්නයක් තියෙනවා නම් මට වෙනම මැසේජ් කරන්න මම ඒක සම්බන්ධ කරලා දෙන්න. ඊට පස්සේ උපේක්ෂා විස්තර කියන්න බලන්න. උපේක්ෂා මම පස්සේ ඉස්කෝලේ ගියේ උපේක්ෂා ඔයාව ඇහුනේ මම හිතන්නේ සිග්නල් මදි මට මැසේජ් එකක් දාන්න ඉතින් මොකක්ද ඉස්කෝලේ එහෙම කියලා right ඒතර මට ඔයාව දැනගන්න පුළුවන් උපේක්ෂාට කියන්නේ දැන් කතා කරන්න බලන්න right එය අපි පූර්ණිමා ගැන දන්නවා පූර්ණිමා අපේ පළවෙනි කණ්ඩායමත් එක්ක ජොයින් වෙලා ඉන්න දරුවෙක් මේකත් එක්කත් ජොයින් වෙනවා එහෙම ගැටලුවක් නැහැ චම්පික පුතා විස්තර කොහමද ඔයා පදිතලාව කිව්වනේ පදිතල මොකක්ද ඉස්කෝලේ චම්පික පුතාගෙත් සිග්නල් මදි ප්‍රශ්නයක් තියෙන්නේ අනේ එහෙම කියලා දුක් වෙන්න එපා කමන්නේ මං කියන දේ හොඳට ඇහෙනවනේ මං දන්නවා ඔයාලට කතා කරගද්දී මට ඇහෙන්නේ නැති තියෙන්නේ කමන්නේ පස්සේ විස්තර දැනගමු පුළුවන් නම් මැසේජ් කරන්න මම ඒකට දැනගන්නවා ඉරුනි අපිත් එක්ක ඉන්න දරුවෙක් ඒ නිසා මම විස්තර දන්නවා දිල්ෂා කියන්න පුළුවන්ද විස්තර දිල්ෂා මම වරුද ඉස්කෝලේ කොහොමද පුතේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඒකයි C5යි S2යි ඔයා සාමාන්‍ය පෙළට කෘෂි ආහාර තාක්ෂණ එකතු කරලා නැහැ එතකොට බය වෙන්න එපා රයිට් අපි වැඩි කරගන්න මම සාමාන්‍ය පෙළ උසස් පෙළවත් කරලා නැහැ කරගන්න පුළුවන් නමුත් ඇත්ත කතාව සාමාන්‍ය පෙළට කෘෂි විද්‍යාව කරපු දරුවෙකුට මේකෙදි කරන්න තියෙන පොඩි දෙයක්. හැබැයි ලොකු දෙයක් කරන්න වෙනවා. මොකද සාමාන්‍ය පෙළ කෘෂි විද්‍යාව ඉගෙනගත්ත දරුවෝ එක ටික එක සරලක් වෙනවනේ. නිසා ඒක චුට්ටක් තේරුම් ගන්න. උපේක්ෂා ඇග්‍රි කරලා නැහැ ඔය ලෙවල් වලට. තෙල්දිනේ ගාමණී දිසානායක මේ ආදර්ශ පාසලේ ඉන්නේ නේ. ඉංග්‍රීසි වලට S එකක් තියෙන්නේ. මගේ පුතේ C කරගන්න අනිවාර්යෙන් C කරගන්න. ඒක මම කිව්ව දේ මතක තියාගෙන මේ අවුරුද්දේ C කරන්න ඕනි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉංග්‍රීසි වලට C එකක් ලබා ගැනීම සම්බන්ධයෙන් මට වෙනමම මැසේජ් කරන්න මම ඒකට ඔබට පන්ති අවස්ථාවක් ලබා දෙන්න උත්සාහ කරන්න. right ඊට පස්සේ විනූෂාට සිග්නල් මදි වගේ කට් වෙනවා වගේ එහෙම තියෙනනේ. විනූෂා මයික් එක ඔන් කරන්න පුළුවන්ද? විනූෂා මයික් එක ඔන් කරන්න බයයි ආයෙ කට් වෙයි කියලා. right කමන්න right හරි ඔය ටික තමයි ඒකට අපිට අපි පස්සේ දැනගමු ඔයාලගේ මූණ වල ටික නම් ඔක්කොම දැක්කා ඔක්කොම කළුයි right මගේ පන්තියේ ඉන්න දරුවෝ ටික ඔක්කොම කළු පාටයි right ලස්සන පාටක් තියෙන්නේ සුදු පාට නහයක් එහෙම තියෙනවා මැද එහෙම සුදුයි වටේ කළුයි right පස්සේ මූණ ටික දැනගමු ඒක කමන්නේ මම ඔයාලට වීඩියෝස් ඔන් කරන්න කියන්නේ මතක තියාගන්න වීඩියෝස් ඔන් කරන්න කියන්නේ බබලපෑම් කරන්නේ ඒකට හේතුව වීඩියෝ ඔන් කරන්න කියවීමෙන් දරුවා යම් අපහසුතාවකට ලක් වෙනවා ඒ නිසා මට ඒක කරන්න අවස්ථාවක් නැහැ වීඩියෝස් ඔන් කරන්න කියන්නේ නැහැ ඔබට හිතෙනවා නම් ක්ලාස් එකේ වීඩියෝස් ඔන් කරගෙන ඇක්ටිව් සර්ච් එක ගන්න කරන්න වීඩියෝස් ඔන් කරගෙන ඉන්න ඒක ගැටලුවක් නැහැ ඔබට බෑග්ග්‍රවුන්ඩ් එක දැන් අර වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් කියනවනේ පුතේ අර පිටිපස්සෙන් දාගන්න පුළුවන් වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එහෙම දාගෙන මේ ක්ලාස් එකේ ජොයින් වෙලා ඉන්නවා නම් ඉන්න එහෙම නැත්නම් ওই විදිහට ඉන්න ගැටලුවක් නැහැ මම එහෙම වීඩියෝස් ඔන් කරන්න කියලා ඔයාලට බලපෑමක් කරන්නේ නැහැ සහ ඔබට මේ හැකිනම් පමණක් වීඩියෝස් ඔන් කරගෙන ඉන්න ඒ ටික තමයි කියලා තියෙන්නේ right එහෙමනම් අපි විනාඩි 15ක බ්‍රේක් එකකට යනවා
9:01යි දැන් වෙලාව 9:15ට අපි ආය ක්ලාස් එකට ජොයින් වෙන්නේ. මම ක්ලාස් එක මේක දැන් මෙහෙමයි පුතේ. දැන් ක්ලාස් එකේ රෙකෝඩින් එකක් කරලා දාලා තියෙනවානේ. ඒ රෙකෝඩින් එක නිසා ඒක රෙකෝඩින් එක ස්ටැබිලයිස් වෙන්න ටිකක් කල් යනවා. ඒ නිසා මම කරන්නේ දැන් ක්ලාස් එක කට් කරනවා. කට් කරලා ඒ සැනින් ආය ඔන් කරනවා. ඒතර ඔයාලා ජොයින් වෙලා ඔයාලගේ අනිත් මේ වැඩ ටික කරගන්න. ඊට පස්සේ මම පන්තිට ඇවිල්ලා 9:15ට පන්තිට ඇවිල්ලා කතා කරනවා එන්නේ කියලා. එතකොට ක්ලාස් එකට එන්න. ඔයාලා සද්ද දාලා මේ ඔයාලා වෙන වැඩ ටික කරගන්න. විනාඩි 15ක් තියෙනවනේ. විනාඩි 15 ඇතුළත ඔයාලට මේ ඔයාලගේ වැඩ ටික කරගන්න පුළුවන්. right? හරි. එහෙනම් අපි හම්බෙමු 9:15.